සන්ධ්‍යාවක් වේවා. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය මගින් සංවිධානය කරනු ලබන උරුමයක ආවර්ජනා මාර්ගගත දේශන මාලාවේ 11 වන දේශනය සඳහා ඔබ සියලු දෙනාම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. අද දිනයේ අපගේ දේශනය සමග සම්බන්ධ වන්නේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශයේ බාහිර කතිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කරන පාලිත වීරසිංහ මැතිතුමන්. එතුමන් අපගේ දේශන මාලාවට අද දිනේ ඉතා ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. දේශනයට මත්තෙන් අද දිනේ දේශන මාතෘකාව ඔබ සියලු දෙනාටම මතක් කරන්නම්. ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත පුරාවිද්‍යාව හා සංස්කෘතික උරුම කළමනාකරණය. දේශනය ආරම්භ කිරීමට මත්තෙන් දේශකතුමා සම්බන්ධව කෙටියෙන් හැඳින්වුවහොත් පාලිත වීරසිංහයන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිය පුරාවිද්‍යා විශේෂවේදී උපාධිය ලබාගෙන ඉන්පසුව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් සිය ශාස්ත්‍රපති උපාධිය සහ පශ්චාත් ඩිප්ලෝමාව සම්පූර්ණ කරනවා. ඉන්පසුව එතුමන් ඕස්ට්‍රේලියාවේ ෆින්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ජලාශ්‍රිත පුරාවිද්‍යාව සම්බන්ධව පශ්චාත් ඩිප්ලෝමාවක් සම්පූර්ණ කර තිබෙනවා. දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් පුරාවිද්‍යා ශාස්ත්‍රයට ඉතා ඉමහත් දායකත්වයක් ලබා දීමට එතුමන් කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම යුනෙස්කෝ ජාත්‍යන්තර වැඩසටහනේ ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යා කටයුතු සඳහාත් පාලිත වීරසිංහයන් සම්බන්ධ වී සිටිනවා. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් පාලිත වීරසිංහයන් කටයුතු කර තිබෙනවා. වර්තමානයේ වන විට මුහුදු පුරාවිද්‍යා ඒකකයේ භාරව කටයුතු කිරීමට මෙතුමන් සමත් වෙනවා. ඉතින් දේශනය ආරම්භ කිරීමට මත්තෙන් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා දේශනයට බාධා නොවන ආකාරයෙන් මයික්‍රොෆෝන විසන්ධි කර ගන්නා ලෙසත් දේශනයෙන් පසුව පැවැත්වෙන සාකච්ඡා වාරය සමග අප සමග සම්බන්ධ වන ලෙස. එසේනම් මාගේ මේ ගෞරවනීය ආරාධනය අද දින දේශනය මෙහෙවනු ලබන පාලිත වීරසිංහ මැතිතුමනි ඔබතුමන්ටයි දේශනය ආරම්භ කිරීමට. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. ඒ වගේම රජරට විශ්වවිද්‍යාලයේ මහා කළමනාකරණ අධ්‍යයනාංශයේ සියලුම ආචාර්ය මණ්ඩලය සහ අනුග්‍රහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව. කල් වේලත් වැඩි යන නිසා මේ විෂය සම්බන්ධව කරුණු කාරණා බොහෝමයක් සාකච්ඡා කරන්න තියෙන නිසා විනාඩි 45ක් 50ක් වගේ කාලය තුලදී මේ කිරීම අපහසු කාර්යයක් නිසා වැඩි වේලාවක් ගන්නේ නැතුව මාතෘකා සම්බන්ධවම කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. underwater archaeology and cultural heritage management ජලාශ්‍රිත පුරාවිද්‍යාව සහ සංස්කෘතික උරුම කළමනාකරණය. අපි දන්නවා පුරාවිද්‍යාවේ එක බහුවිෂයීය විෂයක් නිසා පුරාවිද්‍යාව විනත් විෂයන් හා සම්බන්ධව පෝෂණය වෙච්ච විෂයක් පුරාවිද්‍යාව ඉගෙන වැඩි විස්තරම කතා කරන්න යන්නේ. ඒ වගේම එක විෂයක් තමයි පුරාවිද්‍යාවට සම්බන්ධ වෙච්ච මෑත කාලේ ලංකාවේ වඩාත් ජනප්‍රිය, ලෝකයේ ජනප්‍රිය සහ සක්‍රියව ක්‍රියාත්මක වෙන අනු විෂයක් හැටියට තමයි මේ ජලාශ්‍රිත පුරාවිද්‍යාව කියලා දැනට ලංකාවේ පවත්වාගෙන යන්නේ. ඒක මුල්ම කාලේ අපිට ගුරුවරයෙක්වත් හොයාගන්න හිටියේ මේ සම්බන්ධව දේශන පවත්වා ගන්න කරුණු දැනගන්න. නමුත් දැන් මේ වෙනකොට ලංකාවේ පුරාවිද්‍යාව ජලාශ්‍රිත පුරාවිද්‍යාව සම්බන්ධව ඕන තරම් අවශ්‍ය තරම් කරුණු සහ සම්පත් ගොඩක් දේවල් අපිට දැන් ලැබිලා තියෙනවා. තැන් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ වගේ ස්ථාන අධ්‍යයනය කරන්න පහසුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට සහ ඒ පරිබාහිර ඕනම කෙනෙකුට අවස්ථාව ලැබිලා තියෙනවා. එතකොට හෙරිටේජ් මැනේජ්මන්ට් කල්චරල් හෙරිටේජ් මැනේජ්මන්ට් කියන සංස්කෘතික උරුමය ජලාශ්‍රිත පුරාවිද්‍යා සංස්කෘතික උරුමය කළමනාකරණය කියලා අපි සාකච්ඡා කරන්න ගත්තොත් එහෙම ඒ විෂයේ භාවිතාව තමයි මේ උරුම කළමනාකරණයේ ආනුෂංගික අංගයක් හැටියට තියෙන්නේ. يعني උරුම කළමනාකරණය සිද්ධ වෙන්නේ සංස්කෘතිය කියලා ගත්තොත් සංස්කෘතිය කියන්නේ
අනාගත කාලයේ තියෙන ශිෂ්ටාචාරයෙන් ගොඩනැගිච්ච සමාජයේ ඉතුරු වෙච්ච අවශේෂයන් තමයි. ඒකට මේ ඒක අපිට උරුමයක් හැටියට වර්තමානයේ ඉගෙන යනවා. ඒක පුරාවිද්‍යාත්මක සාධක හැටියට තමයි තියෙන්නේ. ඒකට උරුමයකින් දේවල්ට අපිට අයිති වෙලා තියෙනවා ගොඩනැගිලි, නටබුන්, විශාල ප්‍රදේශ, ඒ වගේම කුඩා ප්‍රදේශ, ස්පර්ශී දේවල්, වගේ දේවල් උරුමයට අයිති වෙලා තියෙනවා. පුරාවස්තු වගේම උරුමයට අයිති වෙලා තියෙනවා. ඒකට මේ උරුමය ආරක්ෂා කරන්න, නැත්නම් උරුමය කළමනාකරණය ආරක්ෂා කිරීම කළමනාකරණය කිරීම ඒ විෂයේ භාවිතාව තුළින් තමයි සිද්ධ වෙන්නේ. ඒකට ඒ භාවිතාව තුළින් උරුමය ආරක්ෂා වෙන්නේ ඒ භාවිතාව සඳහා විෂය භාවිතාව සඳහා එනම් ක්‍රමවේද, විධි නියම, තාක්ෂණික උපක්‍රම, උපාය මාර්ග, එතකොට නීති රීති, නීති රාමු කියන දේවල් අදාළ වෙලා තියෙනවා. මේ දේවල් ඔක්කොගම එකතුව තමයි උරුම කළමනාකරණය වෙන්නේ. ඒකට අණ්ඩවට ජලාශිත පුරාවිද්‍යා උරුමය කළමනාකරණය කිරීම කියන්නේ ජලාශිත පුරාවිද්‍යාවේ යම් පුරාවිද්‍යා සාධක සෙවීම සහ නැත්නම් පුරාවිද්‍යාවේ භාවිතාවේ තියෙන නිපුණත්වයේ භාවිතාවේ තියෙන වැදගත්භාවය එහෙම නැත්නම් ඒ සම්බන්ධ බලපෑම් ඇතුව සිද්ධ කරන එක තමයි ඒ කල්චරල් එක. ඒ කියන්නේ උරුම ජලාශිත සංස්කෘතික උරුමය රැකෙන්නේ. ඉතින් මම ඉස්සරහට දැන් තාත්තා විස්තර කරගෙන යනවා. එතකොට බැලුවොත් එහෙම මොකක්ද පුරාවිද්‍යාව කියන එක අපි කවුරුත් දන්නවා. අතීත මානවයාගේ තියෙන ඉතුරු වෙච්ච අවශේෂයන් විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම තමයි පුරාවිද්‍යාව කියලා කියන්නේ. ඒක කවුරුත් දන්නවා මේ වෙනකොට. එතකොට අපිට මේ සඳහා අධ්‍යයනය කිරීම සඳහා අපිට සම්බන්ධ වෙනවා, අවශ්‍ය වෙනවා පුරාවස්තු තියෙනවා, මානව කෘති තියෙනවා, ස්වභාවික කෘති තියෙනවා. ඒ වගේම ව්‍යුහාත්මක දේවල් තියෙනවා. ඒ වගේම සලකුණු දේවල් තියෙනවා. මානව අවශේෂ, human biological remains කියලා මානව අස්ථි අවශේෂ, ඒ වගේ අවශේෂ තියෙනවා. අපිට දැන් පුරාවිද්‍යාවේ අධ්‍යයනය කරන්න අවශේෂ වෙලා තියෙන දේවල්. ඒවා පදනම් කරගෙන විද්‍යාත්මක ක්‍රම අනුගමනය කරලා තමයි අපි මේ උරුමය සොයන්න, උරුමය අධ්‍යයනය කරන්න සහ උරුමය කළමනාකරණය කරන්න කටයුතු කරන්නේ. ඒ කටයුතු කිරීමේදී මම දැන් බලාපොරොත්තු වෙනවා අණ්ඩෝට ආකියොලොජි නැත්නම් ජලාශිත පුරාවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව විස්තර කරන්න. ඊට පස්සේ තමයි මේ උරුමයට කොහොමද මේක සම්බන්ධ වෙන්නේ, කොහොමද මේක ආරක්ෂා කරන්නේ කියන කතාව. તો මැරිටයිම් ආකියොලොජි කියන්නේ නැත්නම් ජලාශිත පුරාවිද්‍යාව කියන්නේ මිනිසා ජලයේ මුහුද සමග මහා සාගරයේ සමග සම්බන්ධ වෙලා ඒයින් ගොඩනගාගත්ත දේවල්, අවශේෂ වෙලා තියෙන දේවල් අධ්‍යයනය කිරීම. අණ්ඩෝටාගොලොජි ඒ විෂය තුල භාවිතාවේ යෙදවීම පිළිමක් කරනවා. එතකොට අණ්ඩෝටාගොලොජි සයිට්ස් අපිට හම්බ වෙනවා, ස්ථාන හම්බ වෙනවා. ඒවා අධ්‍යයනය කරන්න අපි යම් ක්‍රමවේද භාවිතා කරනවා. එතකොට ඒ කරන්නේ මේ මුහුද පතුලේ තියෙන ස්වභාවික දේවල්, ස්වභාවික උරුමය, ඒ දේවලුත් මේ තැනට අයිති වෙනවා මේ අණ්ඩෝටාගොලොජි සබ්ජෙක්ට් එක අධ්‍යයනය කරනකොට. ඒතොර ඒ අතර තියෙනවා යාත්‍රා, කියන්නේ සිප්‍රෙක් හැටියට ගන්නවා. එතකොට ගිලුණු දිවයින් නැව් සහ එහෙම නැත්නම් තව ප්‍රාග්ඓතිහාසික ස්ථාන, ඒ වගේම ඒ මිනිසුන්ගේ තව තිබිච්ච චර්යාවන්, ඒ වගේම ඒ මිනිසුන්ගේ තව ක්‍රියාකාරකම්, මහා මුහුද සමග තිබිච්ච දේවල්, මේ තියෙන සියලු දේවල් අධ්‍යයනය කිරීම තමයි අණ්ඩෝටාගොලොජි විෂය තුල තියෙන්නේ. ඒකට ඒ තුල ගොඩනැගිලා තියෙන යම්කිසි සංස්කෘතියක්. මේ මහා සංස්කෘතිය ගොඩනැගෙන්නත් අපිට මේ අන්තර් සම්ප්‍රදායික සම්බන්ධතා අතිශයින්ම වැදගත් වෙලා තියෙනවා. ඒ තුල තමයි මේ අන්තර් සම්ප්‍රදායික සම්බන්ධතාවත් එක්ක තමයි අපේ සංස්කෘතිය, අපේ ශිෂ්ටාචාරයන අනුරාධපුර පොළොන්නරුව මේ ආදී කරගත්ත අපේ රාජධානි සහ අපේ ශිෂ්ටාචාරය ගොඩනැගින්න හේතු සාධක වෙලා තියෙනවා. ඒකට මේ මහා සාගරයේ සමග අපේ ජනතාව සම්බන්ධ වෙච්ච දේ, සම්බන්ධ වෙලා තිබිච්ච ඒ වගේ අවශේෂයන් විද්‍යාත්මක අධ්‍යයනය කරන්න ඕනේ. ඒ අධ්‍යයනය කිරීමේදී අපි ක්‍රමවේද අනුගමනය කරනවා. මේවා භෞතිකව සහ අභෞතිකව තියෙන දේවලුත් තියෙනවා.
එතකොට දියයට සංස්කෘතිය උරුමය පිළිබඳව දැනට මේ වෙනකොට යුනෙස්කෝ ආයතනය විසින් යුනෙස්කෝ සම්මුතිය 2001 යුනෙස්කෝ සම්මුතියෙන් අර්ථ ගන්නලා තියෙනවා. අවම වශයෙන් අවුරුදු 100ක පමණ කාලයක් පූර්ණ කාලීනව අර්ධ කාලීනව සම්පූර්ණ වශයෙන් අර්ධ වශයෙන් දියයට සංස්කෘතික ඉතිහාසික පුරාවිද්‍යාත්මක ලක්ෂණ මානවයාගේ පැවැත්මේ සියලුම සලකුණු තමා සංස්කෘතික උරුමය කියන කාණ්ඩයට ගැනෙන්නේ. ඒ අර්ථයේ ස්ථාන තියෙනවා. තව ව්‍යුහාත්මක දේවල් තියෙනවා. ගොඩනැගිලි තියෙනවා. අපේ රටේ වගේ නැති දේවලුත් තියෙනවා. නමුත් ඒවා සමස්ත විශ්වයේ ගත්තොත් ඒ වගේ මේ ලෝකේ ගත්තොත් ඒ වගේ රටවල් වල ඒ වගේ දේවල් තියෙනවා. ඒකට පුරාවස්තු තියෙනවා. මානව අවශේෂ තියෙනවා. ඒවත් එක්ක එකට බැඳිච්ච ස්වභාවික සම්බන්ධ. ඒ වගේ යාත්‍රා ගුවන් යාන තව වෙනත් වාහන වර්ග වල යුද වශයෙන් භාවිත කරන්න දෙච්ච දේවල් ඒ යුදමය කටයුතු වලදී දෙච්ච දේවල් එක එක කාල පරිසරවලදී එතකොට නැව් භාණ්ඩ ඔයගේ දේවල් මේවට අයිති වෙනවා. එතකොට ප්‍රීහිස්ටොරික් සයිට් උත් තියෙනවා අපේ අන්ඩර්වුඩ් ආකියොලොජි වල මේ තියෙන තැන් ලංකාවේ නෙතුණාට වෙන රටවල පිලිපීනේ මැලේසියා වගේ රටවල තියෙනවා ගැසියර් කරන නිසා ප්‍රාග්ඓතිහාසික දැන් යට වෙච්ච තැන් ඒ හොයාගෙන තියෙනවා මේ ගොඩක් පරණ අපේ රටේම තියෙන ප්‍රාග්ඓතිහාසික ස්ථාන වගේ අවුරුදු 18000 15000 20000 වගේ පැරණි තැන් ඉතින් හම්බෙච්ච ගල්ලාවද සත්ව සාප සම්වශේෂ දැන්ට හොයාගෙන තියෙනවා. ඒවා සමහරට ඉදිරියේදී ලංකාවෙත් මේ වගේ දේවල් අපිට දැක ගන්න හම්බ වෙන්න පුළුවන්. මේක තමයි දියයට සංස්කෘතික උරුමය හැටියට. අන්ඩෝට ආකියොලොජි කියලා ගත්තොත් එහෙම අන්ඩෝට ආකියොලොජි කියනවා මේක නිර්වචනය කරලා තියෙනවා. ජලාශිත පුරාවිද්‍යාව, සාගර පුරාවිද්‍යාව, නාවික පුරාවිද්‍යාව. ජලාශිත පුරාවිද්‍යාව කියන්නේ ජලය ආශ්‍රිත, සාගරය ආශ්‍රිත කරගත්ත ගමන් මුලින් කරා වගේ තිබෙන දේවල් සියලුම දේවල් අධ්‍යයනය කරනවා. ඒ වගේම සාගරය ආශ්‍රිත තියෙන දේවල් මැරිටයිම් ආකියොලොජි හැටියට. නටිකල් ආර්කියොලොජි කියන්නේ නාවික තාක්ෂණය සම්බන්ධ. මේ නිර්වචන තුන පදනම් කරගෙන මේ වචන මේ ශාස්ත්‍ර තුන පදනම් කරගෙන තමයි මේ විෂය හදාරන්න තියෙන්නේ. නටිකල් ආර්කියොලොජි සමස්ත වශයෙන් ගත්තොත් මේ නව හදන තාක්ෂණය. ඒක වෙනම විෂයක්. ඔය කියන විදිහට තමයි මේ අන්ඩර්වුඩ් ආකියොලොජි කියන විෂය දැනට නිර්වචනය කරලා තියෙන්නේ. මැක්ලෝරි කියන කෙනා 1978 වෙනිදා. මේ වගේ තමයි අපිට හම්බෙන යම් කිසි මේ කියන ව්‍යුහාත්මක දේවල් පරණ ජැටි වගේ දේවල් නෑ. මේ වගේ යුද ටැංකි වශයෙන් ගෙනිච්ච දේවල් දැනට මේවා ඔය දෙවන යුද්ධ පළවෙනි යුද්ධ කාලේ මුදුපත් වෙච්ච ඒවා එක අවස්ථාවලදී මේ වගේ යුද කටයුතු සඳහා සහ වෙනත් අවස්ථා යාත්‍රා ඒ වගේ දේවල් තියෙනවා. මේවා තමයි දැනට මේ වගේ අවස්ථාවක් තමයි අපිට හම්බ වෙන්නේ ඉන්දියාවටදී සංස්කෘතික උරුමය හැටියට. ඒ වගේම අපිට හම්බ වෙනවා අපේ තියෙන දීවර දැනට ගොඩ භාවිතා කරන මිනිසුන්ගේ දීවර ජනතාවත් මේ ජලය සම්බන්ධව දෙන සාම්ප්‍රදායික දීවර කර්මාන්තය සම්බන්ධව තියෙන දේවල්. අපේ ලංකාවේ නම් ලංකාවේ තියෙන ඔරුපාරු, දොඩන්දුව ඔරුව වගේ දේවල්, පාරුව වගේ දේවල්, ඒතුළු ගැස්නා ස්ටයිල් කියලා වෙනම ඔරු වර්ගයක් අපේ රටේ හදලා තියෙනවා. කාලාන්තරයක් තිස්සේ ඒ වගේ අභාවයට ගිහිල්ලා තියෙන තාක්ෂණීය ට්‍රැඩිෂනල් වෝටර් ක්‍රාෆ්ට්. මේක වෙනම මේක මහාචාර්ය විනීත මහත්මයාගේ දෙවන ආචාර්ය උපාධිය තියෙන්නේ ද රුවන් ද පාර්. අපේ රට වටේටම සාම්ප්‍රදායික දීවර කර්මාන්තයේ යෙදුණු ඒ වගේම ඒ අස්පර්ශී උරුමයක් තියෙන රටක් තමයි ලංකාව. ඒ ලංකාව වටේටම මේ වගේ දේවල් අපිට දැක ගන්න පුළුවන් දීවර කර්මාන්තය හා බැඳිච්ච දේවල්. ඒවත් අපේ උරුමයේ හැටියට ගන්නවා. ඒවත් අපි ආරක්ෂා කරගන්න වැඩසටහන් වැඩපිළිවෙළවල් තියෙනවා. එතකොට මේ ජලාශිත පුරාවිද්‍යා සයිට් වැදගත් වෙන්නේ මොකද? මේ ස්ථානයක් ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම මහ ඛේදවාචකයක් තිබිච්ච තැනක් අපේ ඉතිහාසයේ තුල. ඒ වගේම මේ තැන්වල මේ කල්චරල් අනුපිළිවෙලක් නැහැ. ඉස්තර ගැපි එකක් මේ තැන්වල නැහැ. මේ නමක් යාත්‍රා කරා ඒ යාත්‍රා කරනකොට ඒක මොකක් හරි ඛේදවාචකයක් වෙලා ඒක දිනුනට පස්සේ එතන ඒ වෙනම සංස්කෘතියක් ගොඩනගෙන ගොඩබිම වගේ එකක් නෙමෙයි මේ වගේ. ඒ වගේම මේ ස්ථාන හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා. මේ ගොඩක් ගැඹුරුදී හේතුව ඔක්සිජන් ඇබ්සෝබ් කරගන්න ප්‍රවණතාවය අඩුයි. එතකොට ඒකේ දි รา පත් වීමේ ශක්තියතාවය අඩු වෙනවා. ඒ වගේම මිනිස්සුන්ට ළඟා වෙන්න බැරි නිසා ඒ තැන් හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේවා කොහොම වැදගත් වෙනවා මේ ස්ථාන. ඊට පස්සේ අපිට දැන් මේ බුද්ධ ප්‍රතිස්ථාන අපිට තියෙන අභියෝග
කීපයක්. ඒ කියන්නේ මේ අභියෝග ගත්තොත් මේ වගේ අධ්‍යයනය කරන්න පරීක්ෂණ කරන්න මේවට ළඟා වීමේ තියෙන දුෂ්කරතාවය. ඒ වගේම මේකේ තියෙන මේ අනතුරුදායක භාවය. ඒ වගේම ඩයිවිං ස්කිල් කිඳුම් සඳහා පුහුණුව නොමැති භාවය. ඒ කියන්නේ අවශ්‍යතාවයක්. එතකොට මේ වගේ තියෙන ගැඹුර ඩෙප්ත් එක ගැඹුරේ අපිට ඕන තැනක නෙමෙයි පිළිලා තියෙන ඒ වගේ තියෙන ගැඹුරු ස්වභාවය නිසා මිනිසුන්ට මිනිහෙකුට ළඟා වෙන්න බැරි දුර සහ ඒ ස්ථානවල ගිහිල්ලා වැඩි වෙලාවක් රැඳිලා ඉන්න බැරි අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මේ තැන්වල අපි තියෙන මේකක් තමයි චැලෙන්ජස් එක අපිට විශේෂිත කියලා ක්‍රමයක් මේ වගේ කරන්න නැහැ. කියන්නේ මෙතඩ් එකක් ප්‍රැක්ටිස් කරන්න තියෙන ඒවා එකක් කියලා නෙමෙයි ඒක විවිධ ක්‍රමවේද තමයි භාවිතා කරන්නේ. සල්ලි එක් කරන්නේ ඒවා ඒ වගේ දේවල් කියනවා අයින් කරගන්න දේවල් වලට. එතකොට අපි යම් කිසි දෙයකින් පුරාවිද්‍යා ස්ථානයක් මේ අන්ඩෝට අපිලිටි සයිට් එකක් ස්ථානයක් ගත ගන්නකොට අපි මේ වගේ බලනවා මොනවද තියෙන ලේඛන ආරක්ෂක තොරතුරු මොනවද කියලා බලපුවාම දේශීය වශයෙන් තියෙනවා ප්‍රාදේශීය වශයෙන් තියෙනවා ජාතික වශයෙන් ජාත්‍යන්තර වශයෙන් පෞද්ගලික වශයෙන් සහ ඔය අන්තර්ජාල මාර්ගයෙන් තියෙන මේ තියෙන ආකාශවල තොරතුරු හොයාගන්න. ඒ කියන්නේ අපි ලංකාවට ආපු නැව් සහ යාත්‍රා ඒවා පිළිබඳව ලේඛන ආරක්ෂකව තමයි වැඩි ගොඩාක් තොරතුරු තියෙන්නේ. එතකොට අපි තව ගන්නවා හාබර් මාස්ටර් තොරතුරු, ලයිට් හවුස් වල තොරතුරු. ඒවා තමයි මේ මුහුදු පුරා විද්‍යාව විෂය හදාරනකොට ලබා ගන්න තියෙන මූලාශ්‍ර ආකයිව්ස් තොරතුරු. එතකොට තව නැව් වලට ෂිප් රෙකෝඩ් ගන්නවා, ලයිට් හවුස් රෙකෝඩ් එක. එතකොට පෞද්ගලික ලිපි ලේඛන, දිනපොත්, වාර්තා මේ වගේ දේවල් තියෙනවා මේ හාබර් මාස්ටර් රෝල් එක. ෂිප් බිල් කියලා જાතියක් තියෙනවා ඒවා. මේ තියෙන දේවල් තමයි මේ වලින් තමයි අපි මෙහෙට ආපු නැව් කොහොමද කිලෝමීටරද කියලා මොනවා රෙකෝඩ් තියනවා නම් ඒ තොරතුරු අපි හොයාගන්න ආකයිව්ස් එකේ. අපි ගොඩබිම නම් අපි වෙන විදි වර්ගයේ ලේඛන ආරක්ෂක තොරතුරු කතා දේවල් හොයනවා වගේම ජලාශ පුරා විද්‍යාවට හොයාගන්න තියෙන්නේ මේ වගේ තොරතුරු. පිටරට මෙහි පෘතුගීසි ලන්දේසි හොලන්ද ඒ වගේ රටවල් වල තියෙන ආකයිව්ස් වල අපේ රටට ආපුවා අපේ රටවල විතරක්වා පටු ගෙනිච්ච බඩු මොනවද ගෙනිච්ච දේවල් ඒ තියෙන තොරතුරු තියෙනවා අපේ රටේ තියෙනවා. මේ නමුත් තියෙන්නේ සීමිතයි. ඒ වගේම අපි මේ තැන් හොයාගන්න අපි සාමාන්‍යයෙන් මේ වගේ තොරතුරු හොයාගන්න මේ තියෙන මූලාශ්‍ර පස්සේ ගිහිල්ලා ඊට පස්සේ අපි ප්‍රදේශීය ජීවත් වෙන දීවරයින්ගෙන් සහ මේ තිඹුම් කටයුතු කරන කට්ටියකින් අහනවා. ඒගොල්ලෝ සමහර තැන් දන්නවා මේ මුදේ තියෙන තැන්. ඒගොල්ලන්ගෙනුත් අපි මේ තොරතුරු දැනගෙන තමයි මේ තැන් වලට අපි ළඟා වෙන්නේ. මේ අධ්‍යයනය කරන්න සහ මොනවද පරීක්ෂණයක් කරනවා. ඒ වගේම පරීක්ෂණයක් කරනවා නම් මේ සම්බන්ධව විශේෂ පුහුණුවක් ලබන්න ඕන. විශේෂ හින්දු පුහුණුව. ඒක ස්කූබා කියලා පඩි කියලා ලයිසන් එකක් තියෙනවා. ඒ ස්කූබා ඩයිවිං කරන්න ඕන. ඩයිවිං පුහුණු වුණාට පස්සේ තමයි මේ තැනකට ගිහිල්ලා අපිට පුරා විද්‍යාඥයෙක් හැටියට, මුහුදු පුරා විද්‍යාඥයෙක් හැටියට, අන්ඩෝට ආර්කියොලොජිස්ට් හැටියට වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒකට ඒ ට්‍රේනින් එක, ඒ පුහුණුව ලබා ගන්න ඕන තමන්ගේ ශාරීරික සෞඛ්‍යතාවය හරියටම ගණනය කරගන්න. එහෙම නැතිනම් මේ තැනක ගිහිල්ලා පරීක්ෂණ කිරීමේ හැකියාව කියන්නේ තිමුදුන් කරන්න තියනවා කියන එක සුවිශේෂී හැකියාවක් හැටියට තමයි තියෙන්නේ. එහෙම නැතුවත් අන්ඩෝට ආර්කියොලොජි සම්බන්ධව අධ්‍යයනය කරන්න පුළුවන්කම තියෙනවා. මේක ඉස්සරහට කියනවා. ඒකට අපි ඩයිවිං වලදී මෙන්න මේ වගේ ඒවා භාවිතා කරනවා. මේ වගේ ආම්පන්න උපකරණ ටිකක් අරගෙන තමයි අපි වෙනස්ම පරිසරයකට ගිහිල්ලා පුරා විද්‍යාවේ වැඩ කටයුතු මනින්න දේවල් අපි ගොඩබිම කරනවා වගේ ට්‍රේන්ස්ෆර්මේටර්, අගල් ප්‍රමීටර් දැනට අපි ගොඩබිම කරන පුරා විද්‍යා ශාස්ත්‍ර කටයුතු කරන්නේ. මේ පුහුණුව මුලින්ම අපි ලබා ගන්න ඕනේ. එතකොට අපිට මහා පරිමාණයෙන් ආසුදු පරිමාණයෙන් සහ ඒ වගේ ආම්පන්න යාත්‍රා උපකරණ ලබා ගන්න ඕනේ. මේ තින්නේ අපි මේ දැනට ලංකාවේ භාවිතා කරපු විශාල පරිමාණයක් කරා, මධ්‍ය පරිමාණයක් කරා, සුළු පරිමාණයක් කරාපු දේවල් තමයි. ඒක අපි කරන ව්‍යාපෘතිය හැටියට තමයි අපිට මේ විෂයේ ක්ෂේත්‍රයට අපිට සම්බන්ධ වෙන්න සහ අනුගත වෙන්න වෙන්නේ. එතකොට මේ විෂය තුල අපිට ගැඹුරුදීදී අපි යම් කිසි තාක්ෂණික ක්‍රමවේදයකට අනුගත වෙන්න ඕනේ. අනුගත වීම තුළදී අපි ලබා ගන්න අත්දැකීම් සහ ඒ වගේම අපිට අපේ ශාරීරික වශයෙන් අපිට සිද්ධ වෙන දේ සම්බන්ධව සිද්ධ වෙනවා යම් කිසි විපර්යාසයක් සිද්ධ වෙනවා. ඒකට අපි මුහුණ දෙන්න ඕනේ. මේ චේම්බරේ ඩිකම්ප්‍රස් චේම්බර් කියන උපකරණයක් භාවිත කරනවා ගැඹුරු මුහුදේදී
ඩයිවින් කරනවා නම් මොකද අපි ඩයිවින් කරනකොට යටදී අපි ගන්න හුස්ම ගැඹුර වැඩි වෙන්න අපි ගන්න හුස්ම වැඩි. ඒකට පිට කරන ප්‍රමාණය අඩුයි. එතකොට අපි අතර ඉතුරු වෙන ප්‍රමාණයක් අපේ ශරීරය තුල තියෙනවා. ඒක නයිට්‍රජන් බබල් එකක් හැටියට නයිට්‍රජන් හැටියට අපේ බක්ෂ විවිධ සංසරණයට එකතු වෙනවා. එකතු වුණාම අපිට එතනදී රෝගී තත්ත්වයකටපත් වෙනවා. ඊට පස්සේ යම්කිසි රෝගී තත්ත්වයක් වුණොත් එහෙම මේ වගේ ඩිකම්ප්‍රස් චේම්බර් කියලා ගත්තම මේ චේම්බර් එකට දාලා නැවත වතාවක් ඒ පීඩනයේම තියලා හිමීට පැය ගණනාවක් දින ගණනාවක් ඒ තියෙන මේකේ හැටියට ගැඹුරු හැටියට කැල්කියුලේෂන් තියෙනවා මේ ෆෝමියුලාක් තියෙනවා සූත්‍ර තියෙනවා මේක දාලා කරන්න මෙන්න මෙච්චර කාලයක් ඉන්න ඕනේ කියලා පිටින් ඔක්සිජන් දීලා ඒ තියෙන දේ හිමීට අඩු කරලා ඉවරලා අර යථා තත්ත්වයට ගන්නවා ඒ හදිස්සියක් වුණොත් මේ වගේ දේවල් ලංකාවෙත් අපි පහුගිය කාලවල වල කරා මේ වගේ දේවල් ස්ටෑන්ඩ් බයි තියාගෙන තමයි මේ කරන්නේ ඒක එක්තරා ආචාර ධර්මයක් ප්‍රොසීඩියර් එකක් නියමයක් හැටියට තමයි තියෙන්නේ. ඒ ඩයිවින් වලදී මේවා මේ අන්ඩෝට ආකියොලොජි වල කල්චරල් එක අපි හොයන්න යනකොට ඒ දේවල් කිඳුන් කටයුතු කරන්න යනකොට මේ ස්ථානවල ශ්‍රේෂ්ඨ කටයුතු කරන්න යනකොට සේෆ්ටි ප්‍රොසීඩියර් එකක් හැටියට භාවිත කරන දේවල් මේවා. අනතුරක් තියෙනවනේ අනතුර අවම කරගන්න සහ ජීවිත හානි අවම කරගන්න අනුගමනය කරන ආචාර ධර්ම ප්‍රොසීඩියර් මේවා. ක්‍රම විධි ඔය සියලුම දේවල් අපි දැන් කරගෙන මේ වගේ තැන් අපිට තියෙනවා මේව කරගෙන අපි ගවේෂණය කරනවා. තැන් හොයාගෙන ආකාශයට ගිහිල්ලා ඒ ගම් තැන් හොයාගෙන මේව කරනකොට underwater exploration methods හරි. dive search method මුලින්ම අපි කරනවා. එහෙම ඇතුලේ කිමිදිලා free line search swim line search කරලා ඉවරලා අපි තැන් හොයා ගන්නවා. ඒකතුන් වෘත්තාකාරව ගවේෂණය කිමිදිලා අපි තැන් හොයා ගන්නවා. ඒ වගේම remote sensing උපකරණ යොදවලා මැග්නටෝමීටර්, මෙටල් ඩිටෙක්ටර්, එකෝ සවුන්ඩර්, සබ් බොටම් ප්‍රොෆයිලර්, සයිඩ් ස්කෑන් සෝනාර් කියලා අලුතෙන් හදාගත්ත නවීන උපකරණ යොදවලා අපි මුහුදු පතුල ගවේෂණය කරනවා. මුලින්ම ඩයිව් කරනවා. අර වගේ දේවල් අපිට විශාල ප්‍රදේශයක් වුණොත් එහෙම රිමෝට් සෙන්සිං මෙතඩ් කියන උපකරණ තියෙනවා කීපයක්. ඒ වගේම අපිට මැග්නටෝමීටර්, මෙටල් ඩිටෙක්ටර්, එකෝ සවුන්ඩර් මේ වගේ දේවල් එකක් හෝ කීපයක් අපිට තියෙන එකක් හෝ භාවිත කරලා අපේ යට මුහුදු පතුලේ තියෙන සංස්කෘතික උරුමය හොයා ගැනීම සඳහා භාවිත කරනවා. ඒක ඩයිව් සර්ච් මෙතඩ් කියලා ෆ්‍රී ස්ටයිල් සර්ච් මෙතඩ් කියලා මෙන්න මේ විදිහට තමයි අපි භාවිත කරන්නේ. අපි ලයින් එකක් අරගෙන ඒකෙන් අපි ගමන් කරනවා කිලුගුංගාරෝ කීප දෙනෙක් එකතු වෙලා පතුල බලාගෙන යනකොට අපිට හම් වෙන දේවල් මාක් කරගන්නවා. ඒ වගේම සර්කල් සර්ච් කියලා එක තැනක් කේන්ද්‍ර කරගෙන වටේටම අපි කීප දෙනෙක් හෝ එක් දෙනෙක් හෝ තුන් දෙනෙක් හෝ එකතු වෙලා ඉඳලා වටේට බලලා හම් වෙන දේ අපි සලකුණු කරගන්නවා. ඒක එක ගවේෂණ කිරීමේ එක මෙතඩ් එකක්. ඊට පස්සේ අපි දැන් අර මුලින් පස්සේ කිව්ව අර රිමෝට් සෙන්සින් මෙතඩ් දාපුවම මේක යවන්න රේස් එකක් යනවා. තරංගයක් යවලා අයන් ඔබ්ජෙක්ට් තියෙනවා නම් ඒ අයන් ඔබ්ජෙක්ට් වලදී අපිට ඉන්ඩිකේට් වෙනවා. මේ තැන් වලදී මේ තියෙන දේවල්. නැත්නම් ඉමේජ් එකක් ඇටිනවා සයිට් ස්කෑන් සෝනාර් වල නම්. ඊට පස්සේ අපි බලනවා මොකක්ද එතන තියෙන්නේ කියලා. අයන් එකක් නම් අයන් එතනදී අපි ඉන්ඩිකේට් වෙනවා නම් එතන පමණක් ගිහිල්ලා බලනවා මොකක්ද එතන තියෙන්නේ කියලා. ඒකට අපිට අවබෝධ කරගන්න පුළුවන් මොකක්ද එතන තියෙන්නේ. يعني විශාල ප්‍රදේශයකට උඩා කාලයක් තුළදී අපි මුහුදු පතුල පිළිබඳව ගවේෂණයක් කරන්න තමයි අපි මේ වගේ දේවල් භාවිත කරන්නේ. සයිට් ස්කෑන් සෝනාර් එකෙන් කියන්නේ තරංගයවල ඉරලා ඒකෙන් ගන්න සෝනාර් වලින් ගන්න ඉමේජ් එකක් තරංග නැවත රීඩ් කරපුවාම ඉමේජ් එකක් හැටියට එනවා. ඒ ඉමේජ් වලින් තමයි අපි හොයාගන්නේ මොනවද මේ මුහුදු පතුලේ තියෙන්නේ කියලා. ඒක ගවේෂණ කරනවා. ඉතින් අපි පෝර්ට් සිටි එකට කොළඹ පෝර්ට් සිටි එකට කරපු ගවේෂණයේ ඒරියා එකේ මේ වගේ සයිට් ස්කෑන් සෝනාර් එකක් භාවිත කරාට පස්සේ මේ වගේ සෑන්ඩ් පැච් වගේ ඒවා හම්බ වුණා. මේ තැන් වල පමණක් ගිහිල්ලා බලපුවාම මේ තියෙන ඉමේජ් වල ගිහිල්ලා බලපුවාම මේ තැන් ඒ ඉමේජ් වලටම එනවා එතන තියෙන GPS ලොකේෂන් ඒවා ඒ තියෙන තොරතුරු ටිකක් එනවා. ඊට පස්සේ අපි මේ තැන් වල ඩයිව් කරලා බලපුවාම මොනවද තියෙන්නේ කියලා අවබෝධ කරගන්න පුළුවන්. මුළු ඒරියා එකක් බලන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඒ වගේ බලාගත්තාම දැන් අපි තැනක් හොයාගත්තොත් එහෙම අපි ඒ තැන සර්වේ කරනවා. මිනුම්ගත කරන්න අඳින්න ඕන. ඒ වගේ කරන්න මෙන්න මේ දැන් ආකියොලොජි වල අන්ඩෝට ආකියොලොජි වල මෙන්න මේ තියෙන ටික තමයි මම මූලික වශයෙන් තියෙනවා. රේඩියල් මෙතඩ් ඔෆ් සර්වේ කියන්නේ අරීය ක්‍රමයක කේන්ද්‍රගතව කරනවා. සර්වේ එකක් කරනවා. ඒ සර්වේ කරනවා. ඊට ඔෆ්සෙට් මෙෂර්මන්ට් ගන්නවා අපි vertically horizontally.
2 dimension ගන්නවා 3 dimension rectangular highlightation මේවා අපි ගොඩ විදුලින් පාවිච්චි කරන දේවල් තමයි වතුරට ටික කරන්නේ. ඒ කරන්නේ කොහොමද මේවා? මම සාමාන්‍යයෙන් දැන් පුරාවිද්‍යාඥයෙක් හැටියට මේ කියන ක්‍රම හැම එකක්ම ගොඩබිම හම්බ වෙන පුරාවිද්‍යා ස්ථානයක ගොඩබිම කැණීමක් කරනවා නම් ඒ තැනක ගවේෂණයක් කරනවා නම් ඒ තැනවල භාවිතා කරලා සිටියන් ඇඳ ගන්න, සැලසුම් ඇඳ ගන්න, සහ තව තවත් තොරතුරු ලබා ගන්න මේ ක්‍රම භාවිතා කරනවා. මේ ක්‍රමම අපි මුහුද යටදිත් භාවිතා කරනවා. මේ භාවිතා කරන්නේ මේ වගේ සර්වේ පෝල්ස් අපි ගොඩබිම භාවිතා කරන ටේප් වගේ දේවල් තමයි භාවිතා කරන්නේ. ඒතර සර්වේ කණු අපි ගිහිල්ලා අඩි 20 විතර ඇල්ුමිනියම් කණු ගිහිල්ලා යට දැස්සලා කුඩු ගහලා මේව කරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට මේව කරලා ඒ වගේ ලණු ගහන්න ඇදලා ඒ යන් දෙන්න පහසුකම් කරලා සර්වේ පොයින්ට් කන්ට්‍රෝල් පොයින්ට් කියලා යොදාගෙන මිනුම් ගත කරනවා. මේ මිනුම් ගන්නේ කන්ට්‍රෝල් පොයින්ට් සර්වේ පොයින්ට් කියලා දාගෙන ඊට පස්සේ බේස් ලයින් ඇටියට ඒ වගේ එකින් එක යා කරලා ඒ තැන් වල ඉඳලා අපි ඔෆ්සෙට් ගන්නවා ගොඩබිම වගේ. මේ ආකාරයට ඒ දාගන්න කණු දෙකක් අතර බේස් ලයින් එකක් ඇදලා ඒ අතර ටේප් එකක් කරලා ටේප් එකෙන් ගොඩබිම ගන්නවා වගේම ඔෆ්සෙට් ගන්නවා. ඔෆ්සෙට් අරගෙන අපි ස්ලේට් වල ඇඳගෙන විශේෂ ක්‍රමයක් කරනවා. ඒක තමයි අපි දැන් මේ ගන්න මේ මිනුම් අපි සටහන් කරගන්නවා chart වල table වල. ඒව නැවත වතාවක් ගොඩබිමට ගෙනල්ලා ඉරලා ගොඩබිමේදී අපි site recorder කියන software එක භාවිතා කරලා ඒ වගේ කොහොමද ඉතිරිලා තියෙන කියලා යොදා ගන්නවා. ඒ වගේම අපි තව එකක් කරනවා දැන් මේ මිහි ගොඩබිම වලින් මේ කරන්නේ අපි ඒ තියෙන ස්ථානයේ තියෙන හැටියට ඒ දත්ත ලක්ෂ වලින් අපේ දැන් තිබ්බ කාලසුවක්කම් තිබ්බොත් ඒ හරි නැත්තම් ලොකු ඔබ්ජෙක්ට් එකක් තිබ්බොත් ඒ ඔබ්ජෙක්ට් එක එක සර්වේ කන්නක් හැටියට නැත්තම් කන්ට්‍රෝල් පොයින්ට් එකක් හැටියට භාවිතා කරනවා. ඒක ස්ථාවර තියෙන දේ. අර අපි අර මුලින් කිව්වා වගේ අර ඇල්ුමිනියම් පෝල්ස් ඉන්නලා හයි කරන්නේ නැතුව. එතකොට අපි අර ගන්න මෙෂර්මන්ට් XYZ වලට මේ වගේ ටේබල් එකක් හදාගෙන ඒ ටේබල් එකට තමයි අපි වතුර යටදිම යොමු කරන්නේ. අරගෙන ගොඩබිමට ඇවිල්ලා ඊට පස්සේ ඒවා data process කරපුවාම මේ වගේ අපිට තියෙන මේ වගේ තියෙන කොහොමද මොන විදිහට දේවල් හැඩතල එන්නේ කියන දේ කරනවා. මේක අපි ගොඩබිමදී භාවිතා කරනවා. නමුත් අපි වතුර යටදී මේ ක්‍රමෙම තමයි භාවිතා කරන්නේ. මේ සර්වේ පොයින්ට් කියලා අපි භාවිතා කරන්නේ මුළු සෙට් එක වටේම සර්වේ පොයින්ට් අපි ගිහිල්ලා ෆික්ස් කරගෙන ඒවා තමයි ඊට පස්සේ මෙන්න වලට ගන්නෙ. කන්ට්‍රෝල් පොයින්ට් හැටියට මේ රෙක් එක වටේම අපි දා ගන්නවා අර වගේ ඇල්ුමිනියම් කණු පෝල්ස් වලින් සයි කරගත්තාම ඒ වගේ ඉඳලා මිනුම් ගන්න සහ දුර බලා ගන්න ඉඳ ගන්න මේ හැම එකටම ලේසි. ඒකට අපි ගන්න data මේ විදිහේ table හදාගෙන ඒ table වලට පුරව ගන්නවා. පුරවගෙන ඒ වගේම තමයි අපි ඊට පස්සේ ඇවිල්ලා ගොඩබිමට ඇවිල්ලා site recorder program එකට enter කරලා ඉවරලා මොන විදිහේ රටාවක්ද මොන විදිහේ හැඩයක්ද තියෙන්නේ කියලා ලබා ගන්න. ඒක control point එකකින් control point එක ගන්නකොට 1 සිට 2ට 1 සිට 3ට 1 සිට 4ට 1 සිට 5ට 1 සිට 6ට වගේ ඒ පොයින්ට් වලට ගන්නවා. ඊට පස්සේ 2 ඉඳලා 3ට 3 4ට ඒ වගේ ගන්නවා. ආය 4 ඉඳලා 5ට මේ විදිහට අරගෙන ඊට පස්සේ අපි ඒවා ජාලගත කරලා අපිට ඒක මැනුවලි කරන්නත් පුළුවන්. අර මම site recorder program එකට මේක එන්ටර් කරපුවාම අපිට මේ වගේ ජාලයක් තමයි අපිට හම්බ වෙන්නේ. ඊට පස්සේ අපිට මේ තියෙන වපසරිය හොයා ගන්න පුළුවන්. වපසරිය හොයාගත්තාම A වල ඉඳලා B වලට baseline එකක් කරනවා. එතෙන් ඉඳලා offset ගන්න ඒවා. 3 dimension ගන්න ඒවා, 2D ගන්න ඒවා. අර මම මුලින් කියපු measurements ගන්න පුළුවන්. අරගෙන ඒ අදාළ තියෙන දේවල් recording කරන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් ඔය වගේ ගවේෂණය කරාට පස්සේ අපි යන්නේ ඊට පස්සේ මොනවටද යන්නේ? අපි ඊළඟ කැණීමකට යනවා. අවශ්‍ය නම් කැණීමක් කරනවා. දැන් අපි මේ ගොඩ දුන්නත් ගවේෂණයක් කරලා මෙතන කැණීමක් කරන්න ඕනේ. කැණීම කළා මෙතන දුවක් දැන් මොනවද තිබ්බේ කියලා හොයාගන්න කරනවා වගේ. මුහුදයට කරන හම්බෙන පුරාවිද්‍යා ස්ථානවලත් මේ දේ අපි කරනවා. ගවේෂණය කළා ඊට පස්සේ කැණීමක් කරනවා. කැණීමක් කරනකොට අර ක්‍රමයටයි ගොඩ කරන විදිහට වෙනස්. වෙනස් වුණාම මොකද කරන්නේ අපි? ඒක කරන්න ක්‍රම කීපයක් තියෙනවා. තාක්ෂණික සහ ක්‍රමවේද දෙකක් තියෙනවා. තව water depth techniques කියලා තියෙනවා. air lift system කියලා තියෙනවා. manual hand panning කරනවා. grid method භාවිතා කරනවා ගොඩබිම වගේම. trench method එක භාවිතා කරනවා. open area භාවිතා කරනවා. මේ ටික තමයි අපි ගොඩබිමදී භාවිතා කරන්නේ. නමුත්
කැණීම් කරනකොට පස් ඉවත් කරන දේවල් වැලි මඩ ඉවත් කරන දේවල් අපි ඉවත් කරන්නේ වෙනම ක්‍රමයකට. ඒ ක්‍රමය තමයි මේ ගොවි බිම් වල පාවිච්චි කරන වතුර මෝටරයක් අපි බෝට්ටුවේ තියලා ඒකෙන් එළියට යන වතුර මේ වගේ උපකරණයක් මේ බට වලින් මේවට කියලා මුලින් කිව්වා වගේ හදාගත්ත විශේෂ ටෙක්නික් එකක් නෑ. විශේෂ උපකරණයක් නෑ. මේවා අපි හදාගත්ත දේවල්. අපිට හඳුන්වලා දීපු දේවල්. මේ වතුර පම්ප් එකෙන් යන වතුර මෙතනින් එළියට යනකොට මෙතනින් ඉදගැනීමේ ශක්තියක් එනවා මේ අංශක 45ට. මෙතනින් තවත් හිඩසක් තිබ්බහම මේ හෝස් එකට. ඉතින් මෙතනින් යන වතුර පාර අඟල් දෙකේ හෝස් බටේ අඟල් භාගයට අඩු කරලා යනකොට ලොකු වතුර ප්‍රෙෂර් එකක් වතුර මුළු පතුලෙදිම යනවා මේ බටේ යටින්. එතකොට මෙතනින් මේ අංශක 45ට මෙතනින් හැඩයක් තියෙනකොට මෙතනින් සක්කරණ බලයක් තියෙනවා. ඒ සක්කරණයකින් අපි මෙතනින් ඇදලා ගන්නවා ගල් වැලි මඩේ තියෙන දේවල් ඇදලා ගත්තාම මෙතන අපිට ලස්සනට පාද ගන්න පුළුවන් අපේ පුරාවිද්‍යා ස්ථාන. දැන් මේ තියෙන මේ වගේ පාද ගන්න තැන. ඒ කියන්නේ පුරාවස්තු හම්බෙන දේවල් තියෙන තවලි ව්‍යුහාත්මක තියෙන දේවල් ලව්වල වැහිලා තියෙන මඩ ಜಾති දේවල් අයින් කරලා ඊට පස්සේ අපි අර මුලින් සඳහන් කර විදිහට අඳ ගන්න දේවල් 3D 2D සහ ඒ දේවල් කරගන්න පුළුවන්. ඊට පස්සේ එයා ලිෆ්ට් සිස්ටම් එකෙන් කියන්නේ ඒ හුලං මේක වතුර නෙමෙයි ඒක හුලං බෝට්ටුවේ තියෙන එයා මැෂින් එකක් තියලා එයා මැෂින් එකක් තියලා ඒ මැෂින් එකෙන් හුලං වලින් තමයි අර තියෙන විදිහටම වතුර ඇදලා වතුරත් එක්කම හුලං පිට කරලා එතනින් ගන්න බලෙන් තමයි ඒ වැලි ගඩොල් ගල් තියෙන රොම් මඩ තියෙන දේවල් මඩ ඔක්කොම අයින් කරලා පුරාවිද්‍යා ස්ථානේ පාද ගන්න. මේක අපේ රටේ භාවිතා කරලා නැහැ තාම. මෙන්න මේ විදිහට තමයි මෙතනින් එහා පැත්තේ ඉන්න මේ හුලම් ප්‍රෙෂර් එකෙන් මේ වගේ බටයකට හයි කරපම් සිස්ටම් දෙකක් තියෙනවා. මේක හයි කරලා තිබ්බාම මෙතනින් යන හුලම් පාරට මේ මෙතන තියෙන මෙතන ඇති වෙන ඇද ගැනීමේ බලයක්. ඒ ඇද ගැනීමේ බලයෙන් ඒ තියෙන අපද්‍රව්‍ය ඉවත් කරගන්නවා. ගලත් පුරාවිද්‍යා ස්ථානේ පාද ගන්නවා. ඒ වගේ තියෙන හයි ප්‍රෙෂර් එයා ලිෆ්ට් තියෙන ශක්තිමත් කිඳුන් කරු දෝල තමයි ඒවා කරන්නේ. පුරාවිද්‍යා ස්ථානයක් තියෙනවා අපිට කරගන්න ඕනකමක් තියෙනවා නම් අපිට ඒවා කරගැනීමේ හැකියාව තියෙනවා. මේවා තමයි අන්ඩෝඩ් ආකියොලොජි වල එක්ස්කැවේෂන් සඳහා භාවිත කරන ටෙක්නික්. එතකොට ග්‍රිඩ් සිස්ටම් එක භාවිත කරන මේ විවිධ වර්ගයේ ග්‍රිඩ් සිස්ටම් ඩීප් සී වල ඩබල් සිලින්ඩර් දාලා එල්ල මේ වගේ ඇලුමිනියම් ෆෝස් දාලා ෆිල්ම් දල් තියෙනවා නම් විදිහට. මේ වගේ අපි අවස්ථා ප්‍රොජෙක්ට් එකේ ගාල්ලේදී 2001 කාලේ තුලදී මේ වගේ ග්‍රිඩ් වලට මේවා වෙන් කරගෙන කැණීම් කටයුතු කරා. අපිට තියෙන මුදල් සඳහා නිසා මේ වගේ නයිලොන් ලණු ඇදලා මේ ග්‍රිඩ් එකක් හදාගෙන අර සිස්ටමැටිකලි කොතනද තියෙන්නේ කියන එක ලොකේෂන් කරලා කරගැනීමේ හැකියාව තියෙනවා. ඒතර විවිධ වර්ගයේ ග්‍රිඩ් සිස්ටම් කරනවා පුරාවිද්‍යා ස්ථානවල. අපේ ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඒ තියෙන ප්‍රොජෙක්ට් එක අනුව. එතකොට අපි දැන් ග්‍රිඩ් සිස්ටම් එකක් කරනකොට මේක නම්බර් කරන්න ඕනේ මේ ග්‍රිඩ් එක කොහොමද කරන්නේ. සාමාන්‍ය යාත්‍රාවක් ගත්තොත් එimhe යාත්‍රාවේ එනර්ජිකල් ආර්කියොලොජි කියන විදිහට යාත්‍රාව වර්ග කරලා තියෙනවා සෙක්ෂන් වලට කඩලා තියෙනවා. ඒකේ යාත්‍රාවක් ගත්තොත් ඉස්සරහා පැත්ත බව් සෙක්ෂන් එක පිටිපත් ඉස්ටර්න් සෙක්ෂන් එක හැටියට ඒකේ දකුණු පැත්ත ස්ටාර් සයිඩ් මැද මිඩ්ෂිප් වම් පැත්ත බෝට් සයිඩ් කියලා තියෙනවා. අපි මේ සිස්ටම් එක තමයි යම්කිසි අවස්ථාවකේ කැණීම් කටයුතු කරනකොට ග්‍රිඩ් කරන්න භාවිතා කරන්නේ. මේ වගේ ඉස්සරහ පැත්තෙන් අර අපි ගොඩ බිමදි කරන විදිහටම යත් වතුර ඇරදී මේක එතන කළමනාකරණයේ පහසුවට තමයි. පුරාවස්තු ගොඩ ගන්නේවා, අඳිනේවා, නම්බරින් කරනවා, ලේබල් කරනවා, ඒ දේවල් කරගන්න තමයි මේ සිස්ටම් එක භාවිත කරන්නේ. ඊට පස්සේ ඒක මැප් එකක් කරගන්න ගත්තොත් මේ විස්තර කරගත්ත ආකාරයට අපිට මේ තියෙන තැන්වල ගන්න තොරතුරු මේ විදිහට ක්ලික් කරගත්තාම මේ ග්‍රිඩ් එක ඇතුලේ තියෙන දේවල් කරගත්තාම සමස්ත සැලැස්ම පුරාවිද්‍යා ශාස්ත්‍රයේ තියෙන සමස්ත සැලැස්ම ඉඳ ගන්න පුළුවන්. ඊට පස්සේ ට්‍රෙන්ච් කඩල් ක්‍රමය ගත්තොත් මේ තියෙන ස්ථානයේ අපිට මේ වගේ ට්‍රෙන්ච් එකක් දාලා අර වගේ එයා ලිෆ්ට් කරලා හරි නැත්නම් කොට බීච් කරලා හරි ඒ තියෙන අපද්‍රව්‍ය වත් කරලා අවශ්‍ය කරන තොරතුරු ටික හොයා ගන්න, හඳ ගන්න, මේව කරගන්න මේ වාර්තා කර ගැනීම කරගන්න පුළුවන්. මේ තියෙන අපි මේ වගේ කරපු එකක් තමයි අවස්ථාවල මිඩ්ෂිප් වල තිබ්බ මේ නැද කොටසේ කරපු එකක් මේ ක්‍රොස් සෙක්ෂන් එක ගත්තා මේ විදිහට. ට්‍රෙන් සිස්ටම්. ඊට පස්සේ ඕපන් ඒරියාස් කියලා අපි මේ සිස්ටම් මේ ග්‍රිඩ් එක, ට්‍රෙන්ච් එක විකම නැති වුණා නම් ඕපන් ඒරියා එක.
මොකක්වත්ම නැතුව විවෘත ප්‍රදේශයේ තියෙන ඒවා එක්ස්කැවේෂන් කරන්න පුළුවන් තැන් වලින් බලලා ඉරලා ඒ අවස්ථාවේ හැටියට ගැඹුරු හැටියට කරගන්න පුළුවන්කම අපිට නිදහස තියෙනවා. ඒ වගේ මේ වගේ ඩ්‍රයිව් සීට් වල තමයි අපි විවෘත කරලා අඳින්න තියෙනවා. ඒ වගේම රෙකෝඩින් කරනවා අන්ඩෝඩ් ෆොටෝ ගැපි වීඩියෝ ෆොටෝ ගැපිස් කරනවා. තවත් රෙකෝඩින් සිස්ටම් එකක් මේ අපිට දැන් මේ කියලා භාවිතා කරනවා. ඒ වගේම පුරාවස්තු අපි උඩට ගන්නකොට විවිධ ක්‍රම භාවිතා කරනවා. මේ වගේ ලිෆ්ටින් බෑග් භාවිතා කරන්නේ ඒ වගේ තියෙන ආරක්ෂාවට සහ තොරතුරු රැකගැනීමේ අවස්ථාවේ මත. ඔය අනුව තමයි අපි පුරාවිද්‍යා ශාස්ත්‍රවල වැඩ කරන්නේ. ඒතකොට ලංකාවේ තියෙන පුරාවිද්‍යා ගත්තොත් එහෙම මේ ආකාරයට හඳුන්වන්න පුළුවන්. අපේ තියෙන හිස්ටොරිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක්. විශාල වශයෙන් විදේශිකින් අපේ රටට ආපු. ඒ කියන්නේ අරාබියෙන් ඇවිල්ලා තිනවා ඉන්දියන්, බංග්ලාදේශ, චීන, පර්සියන්, ජපාන් ඔය කියන හැම රටකින්ම යුරෝපීය, ඉන්දුනීසියාව මතරකින් අපේ තියෙන ලංකාවේ තියලා තියෙන ස්වභාවික පිහිටීම අනුව මේ සිල්ක් රූට් එකේ අපි සම්දිස්ථානයක ඉන්නවා අනාදිමත් කාලයක ඉඳලා. ඒක අරාබියෙන් ඉඳලා ලංකාව, ඉන්දියාව හරහා මලේසියාව, ඉන්දුනීසියාව, ජාවා දුපත් පැත්තට ගිහපු ඒවා තියෙනවා අපේ වාර්තාවල් අපි ආකල්සල. ඒ වගේම අප්‍රිකාව වගේ රටවල් වලින් ඒ ගියපු වාර්තාවල් තියෙනවා. ඒව පදනම් කරගෙන තමයි අපේ රටේ මුහුදු ගවේෂණ මුහුදු පුරාවිද්‍යා ස්ථාන වලින් පොසත් වෙලා තියෙනවා. එතකොට මේ හැම එකක්ම මේවා කරන්නේ දැන් අපිට තියෙනවා සීමාවක් තියෙනවා. අපේ තියෙන සීමාව තමයි මේ තියෙන්නේ. අපේ සීමාව නැටිකල් මයිල් 200ක් යනකම් අපිට තියෙනවා. ඒ වගේම අපේ තියෙනවා ටෙරිටෝරියල් සී එක තියෙනවා නැටිකල් මයිල් 12. ඒක 24 වෙනකම් කරගන්න පුළුවන්. ඒක අපිට එහා තව ටිකක් තියෙනවා ගත්තොත් එහෙම අපිට අපේ සීමාව තියෙන්නේ නැටිකල් මයිල් 200යි. ඒක එක්ස්ක්ලූසිව් ඉකොනොමික් සෝන් එකට තමයි ඒ ටික අයිති වෙලා තියෙන්නේ. ඒකෝට අපේ රටේ මෙන්න මේ වගේ ගත්තොත් එහෙම ජම්බුකොළ පටුන, ගොඩවාය, ගෝකන්න, මාන්තායි කියන ප්‍රධාන වරායවල් පදනම් කරගෙන ලංකාව වටේම විශාල උපවරායවල් ගණනාවක් අපේ රටේ පිහිටලා තියෙනවා අනාදිමත් කාලයක ඉඳලා. ඒ වගේ පරීක්ෂණ සුළු වශයෙන් තමයි මේ වෙනකට කරලා තියෙන්නේ. අපේ අන්ඩර්වෝටර් කල්චරල් හෙරිටේජ් එක තියෙන්නේ මෙන්න මේ තැන්වල. ගංගාවල් පදනම් කරගෙන වරායවල් බිහිලා තියෙනවා. ඒ වගේම මොය කටවල් ආශ්‍රිත කරගෙන යම් යම් වෙළඳ කටයුතු සිදු වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන් තමයි තියෙන්නේ ගෝකන්න, ගොඩවාය, මාන්තායි සහ ජම්බුගෝලපට්න. ජම්බුගෝලපට්න යාපනයේ තාම නම් හොයාගන්න බැරිලා තියෙන සාමය. නමුත් මාන්තායි සහ ගෝකන්න, ගොඩවාය කියන තැන් නම් වරායවල් වල සලකුණු පැහැදිලිවම දකින්න තියෙනවා. ඒතකොට මෙන්න මේ වගේ නැව තමයි අපිට අපි ලංකාවත් එක්ක වෙළඳ, දේශපාලන, යුද මේ තියෙන කරුණු කාරණා පදනම් කරගෙන එකතු වෙලා තියෙන්නේ අපි රටට ඇවිල්ලා තියෙන්නේ. ලංකාවේ පුරාවිද්‍යාව ගත්තොත් එහෙම මම ටිකක් ස්පීඩ් කියලා කරගෙන යනවා. ලංකාවේ පුරාවිද්‍යාව ගත්තොත් 1963 දී ග්‍රේඩ් බාසස් වල ආතසිකිලක් මහත්තයා ඇතුළු කණ්ඩායම පීටර් ටොම්සන්, මයික් විල්සන් ඔය කට්ටිය එකතු වෙලා යම් කිසි වැඩ කොටසක් කරලා තියෙනවා. ඊට 84 අපේ නැෂනල් ඇක්වැටික් රිසෝර්ස් නාරායතනය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එකතු වෙලා වැඩසටහනක් කරලා තියෙනවා, වැඩමුළුවක් කරලා තියෙනවා. 92 93 කාලේ ගාලු කරාය ආශ්‍රිත කරගෙන සහ ඕස්ට්‍රේලියන් මැරිටයිම් මියුසියම් එකේ ඉන්න කණ්ඩායම එකතු කරගෙන පරීක්ෂණයක් සිදු කරා. 96 97 කාලයකට ගෝල් හාබර් රෙස්කියු ආකියොලොජි මෙහෙයුම් පටන් අරගත්තා. මේ තියෙන්නේ ග්‍රේඩ් බාසස් වලින් හම්බෙච්ච රිදී කාසි මේවා සුළු ප්‍රමාණයක් තමයි දැන් අපේ ලංකාවේදී. ඒතකොට මේ ව්‍යාපෘතියක් කරනකොට අන්ඩර්වෝටර් කල්චරල් හෙරිටේජ් කන්වෙන්ෂන් 2001 යුනෙස්කෝ එකේ දීලා තියෙන රූල් 10 වල ප්‍රොජෙක්ට් ඩිසයින් එකක් හදන්න. ව්‍යාපෘතියක් හරියට මෙන්න මේ තියෙන ගයිඩ්ලයින් වලට තමයි අපි ව්‍යාපෘතියක් හදන්නේ, ව්‍යාපෘතියක් සිද්ධ කරන්නේ. මේ ව්‍යාපෘති මේ සලස්ම නැතිනම් මේ කිසිම ව්‍යාපෘතියක් සාර්ථක වෙන්නේ නැහැ. ඒ මෙන්න මේ තියෙන ගයිඩ්ලයින් වලට එක් කරගෙන පෙර කරන ලද අධ්‍යයන, ඒ වගේම මොකක්ද දැන් මේ අපි කරන ව්‍යාපෘති ස්ටේට්මන්ට් එක, මෙතොඩොලොජි එක, ඒතකොට සඳහා යොදා ගන්න මුදල්, එතකොට ටීම් මෙම්බර්ස්ලා කවුද, ඒගොල්ලන්ගේ තියෙන සුසුකම් මොනවද,
පශ්චාත් ශේෂ්ත්‍රයට මොනවද කරන්නේ? කන්සර්වේෂන් ප්‍රෝග්‍රෑම් මොනවද? එතකොට එතන තියෙන මැනේජ්මන්ට් පොලිසි එක මොකක්ද? මුළු ව්‍යාපෘති කාලය වෙද? ඩොකියුමන්ටේෂන් ප්‍රෝග්‍රෑම් මොනවද? සේෆ්ටි පොලිසි මොනවද? එතකොට පාරිසරික දේවල් ආරක්ෂා කරගන්න තියෙන දේවල් පොලිසි මොනවද? ප්‍රතිපත්ති මොනවද? ඒතකොට මොන ආයතන සම්බන්ධ කරගන්නේ මිනිස්සුන්ද විශ්වවිද්‍යාලයද නැත්නම් වෙනත් විද්‍යාත්මක ආයතනද රිපෝට් එක හදන හැටි ඊට පස්සේ මේ කරන දේවල් කොහෙද ඩිපොසිට් කරන්නේ අපි මේ ආකයිව්ස් ඩිපොසිට් කරන්නේ මේ කරන මැප් සහ ෆොටෝ කරන දේවල් ડોකියුමන්ට් කරන දේවල් ඒ කරන දේවල් කොහෙද අපි මේ අනාගත පරපුරට බලා ගන්න නියෝග තියලා තියන්නේ සහ මේක පබ්ලිකේෂන් කරන ප්‍රෝග්‍රෑම් මොකක්ද කියන මෙන්න මේ ගයිඩ්ලයින් වලට තමයි මේ මුහුදු ගවේෂණ ව්‍යාපෘති කරන්නේ අපි එහෙම එකක් තමයි කරේ ගාලු ඇමස්ටා එක. ඒක අපිට අවශ්‍ය විදිහට අඩු වැඩි වශයෙන් වෙනස් කරගත්තා. මේ ගයිඩ්ලයින් තමයි ෆලෝ කරන්නේ මේක යුනිස්කෝ එකෙන් දීපු ගයිඩ්. මේකක නැතිනම් මොන ව්‍යාපෘතියක්වත් සාර්ථක වෙන්නේ නැහැ. අවසානයේ දක්වා ගමන් කරන්න බැහැ. මැදදී කඩා වැටෙනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. හොඳ ඕනම ව්‍යාපෘතියක් කරනවා නම් සාර්ථක ප්‍රොජෙක්ට් ඩිසයින් එකක් තියෙනවා. ගාලු වරායේදී අපි හොයාගත්තා ගවේෂණය කරලා ඉරලා ලීන 3ක් තිබ්බා එතන 24ක් 25ක් හම්බුණා ආගමේදී පුරාවිද්‍යා ස්ථාන ඊට පස්සේ එතන 9ක් තියෙනවා අයන් යකඩ නැව් ඊට පස්සේ කාලතුවක්කු ඇන්කර් සෙරමික් වගේ සාමාන්‍ය හම්බෙන වළංකටු හම්බෙන තැන් වගේ ඔක්කොම ගත්තොත් එහෙම සයිට් 25ක් අපි හොයාගෙන තියෙනවා. ඒවා ඩේටාබේස් එකට දාපුවම මේ වගේ තියෙනවා. අපි එතනින් මාත් 30 එකකින් හොයාගත්ත මේ බෙල් එක තමයි එන්නේ දවස්වල 91 ඒක ඊට පස්සේ සුද්ධ කරලා දැනටවත් මේවා තියෙනවා සතුටු තියෙනවා. එකෙන් හොයාගත්තා අපි මේ වගේ ඇන්කර් ගල් ඇන්කර් අනාදිමත් කාලේ ඉඳලා ඒ ගල් ඇන්කර් භාවිත කරලා තියෙන පරණ කාලේ ඒවා අපිට හම්බෙලා තියෙනවා ඒවා තියෙනවා. ඒ වගේම කොන්ච් කියන රැක් නම හොයාගත්තා බහු කාලේ 2004 කාලේදී ඊට පස්සේ ගිහිල්ලා ඉරලයි මෙහා වෙනකොට ඊට පස්සේ අපි එල් ඔෆ් සාබ්බරි කියන නම ඒකට BRW වළංකටු හම්බෙන ගොඩවාය ෂිප් එක මොටර් එක මේ වගේ බෝතල් හම්බෙන එකක් ගේට් බාසස් වල වගේ නැව් ස්ථාන ගණනාවක් අපි හොයාගෙන තියෙනවා. ඉතින් පසු කාලෙකදී පුරා විද්‍යා ස්ථාන හැටියට අන්නවට. ඊට පස්සේ ඇමස්ටා එකේදී අපි කරන ලද පරීක්ෂණ වලදී අපි හොයාගත්තා ගොඩක් පුරාවස්තු. මුලින්ම අපි බව් සෙක්ෂන් එකේ මේ වගේ තැන්වලදී ගවේෂණ කරලා ගැනීම කරලා හොයාගත්තා. එතන තියෙන හොයාගත්තේ දේවල් මේ නැව්වල භාවිතා කරපු අර පුලි බොක්ස් දෙඩායි මොනවාද මේ හුවල් වල භාවිතා කරන්න ගත්තු කම්බ දේවල් වගේ දේවල් ඊට පස්සේ මැද කොටස මේව කරනකොට මේ ඒගොල්ලෝ භාවිතා කරපු මේ වගේ සෙරමික් භාජන අපිට හම්බ වුණා. ඊට පස්සේ පැත්තේ ස්ටර්න් එකේ කැමින් කරනකොට මේ වගේ මස්කට් බෝල් වල රයිෆල් වල දාපු කුණ්ඩ ඒ වගේම බාබල්ස් කියලා මේ රැවුල කපන්න භාවිතා කරපු කැප්ටන්ගේ කැබින් එකේ තිබිච්ච ඒවා. එතකොට මෙඩිසින් ජාස් ඔය අදිස්සිය ලෙඩ වුණාම භාවිතා කරන්න ගෙනිච්ච නැවුල භාවිතා කරන මෙඩිසින් බෙහෙත් දව ගෙනිච්ච දේවල් ඒ වගේ දේවල් හම්බුණා. හම්බුණාට ඒ කියන්නේ කැනින් වලදී හම්බෙන මෙන්න මේ වගේ දේවල් තමයි නැවුවලදී අපිට හම්බ වෙන්නේ. ඊට පස්සේ මේ පැසු කන්සර්වේෂන් කරනවා. පැසු කන්සර්වේෂන් කියන්නේ අපි දැන් මේ කන්සර්වේෂන් වලින් පරිබාහිරව මේ ස්ථාන වල හම්බෙච්ච දි รา පත් වෙච්ච ඒවා අපි මේ වගේ බැන්ඩේජ් කරලා ඒ වගේම ලිෆ්ටින් බෑග් දාලා බර පුරාවත් උස්සන ඒවා කන්සර්වේෂන් වලින් පරිබාහිර කරන දේවල්. අක්‍රියව. ඊට පස්සේ ඇතුළ ඒ ස්ථානය අපි රැක ගන්න මේ වගේ ඉන්සුල් කන්සර්වේෂන් ප්ලාස්ටික් net එකකින් මුළු සම්පූර්ණම මේ නැවම වැහුවා. නැවම වැහුවලා ටික කාලයක් ගියාට පස්සේ මේ වගේ අපි වහලා දැම්මා. නැවට පස්සේ ඒ ඇතුළේ තියෙන සී ගාස් හැදිලා ඒක ඒ තියෙන පරිසරයට අනුගත වුණා. මේක මේ අපේ උරුමය ආරක්ෂා කරගන්න අපි ගත්ත ක්‍රියාමාර්ගයක්. ඊට පස්සේ අපේ රටේ මේ උරුමය ඉස්සරහට ගෙනියන්න අපේ තියෙන මේ කැපැසිටි බිල්ඩින් කියන්නේ අපේ ඉන්න නිලධාරීන් පුහුණු කරන වැඩසටහන් කරා. ඒකේ ලෝක ජාතික වශයෙන් මේවා කරා. ඊට පස්සේ පිටරට වලට යවලා මේ වගේ ට්‍රේනින් කරා. මම හිතන්නේ අපේ රටේ තමයි දැනට ආසියාවේ තියෙන විශාලතම මුහුදු පුරාවිද්‍යා කණ්ඩායමක් ඉන්න ඒකකයේ තියෙන්නේ අපේ රටේ මධ්‍යම ලක්ෂණ. එතකොට ඒගොල්ලෝ පිටරට වල ට්‍රේනින් කළා. මම 20කට වැඩිය යුනෙස්කෝ ට්‍රේනින් වලට යවලා තියෙනවා අපේ රටේ යවලා මේ වගේ ට්‍රේනින් කරලා තියෙනවා. මේ ට්‍රේනින් පිටිපස්සේ හිටිය සම්පූර්ණම කවුද අපේ ගාමිණී ජයසූරිය සර් තමයි මේ පිටිපස්සේ ඉඳලා මේ සම්පූර්ණ මේ
විදේශීය ට්‍රේනින් වලට සහයෝගය දුන්නා. ඒ වගේම කොන්සර්වේෂන් ට්‍රේනින් කරා හැම වෙලේම පුරාවත් වල කොන්සර්වේෂන් කරන්න ඕනේ. ඒකට වෙනම ට්‍රේනින් එකක් ඒක පුරා විද්‍යාඥයෝ මේ කොන්සර්වේෂන් රසායන සංරක්ෂකයෝ ට්‍රේනින් කරේ. හැම වෙලේම පුරාවත් රැක ගන්න ඒක වෙනම විශේෂම වැඩසටහනක්. ඒ වගේ ආටිෆැක්ට් අරගත්තාම විශාල කාලතුවක්කු ගත්තා. ඒ කාලතුවක්කු මේ වගේ සංරක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම මේ කාලතුවක්කු මේ වගේ ගත්තාම මේක ඇත්තටම තියෙන්නේ රිසර්ච් එකක් තියෙනවා. කොන්සර්වේෂන් රිසර්ච්. මේ කාලතුවක්කුවක් ගත්තොත් මේ හම්බෙන මුළු ගවේෂණවලදී අපිට හම්බෙන පුරාවත් ඔක්කොම පරීක්ෂණ කරොත් එහෙම ලොකු රිසර්ච් කරන්න පුළුවන්. ලොකු අධ්‍යයනය කරන්න පුළුවන්. කාලතුවක්කුවක් ගත්තොත් එහෙම එතන තියෙන්නේ කෙලින්ම ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි. වෙඩි බලය කොහොමද යොදාගත්තේ, කොච්චර වෙඩි බලයක් තියෙනවද, කොච්චර වෙඩි බේස් සංඛ්‍යාවක් මේ බලයෙන් යොදා ගන්නවද, යුද්ධ කරේ කොහොමද, මොන ඇන්ගල් එකකටද මේක හරවන්න ඕනේ. ඒවා තනිකරම ෆෝමියුලාස් තියෙන්නේ ෆිසික්ස් වල. භෞතික විද්‍යාවේ. සහ රසායන විද්‍යාව තමයි මේ තියෙන්නේ. මේවලට මොන ද්‍රව්‍යද භාවිත කරන්නේ කියන්නේ. ඒ වගේ විශාල රිසර්ච් සංඛ්‍යාවක් මේ අන්ඩෝට ආකියොලොජි වල තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම වෙනන්න පුළුවන් අපිට මොනවද පුරාවස්තු ගන්නවා, ඒවා වාර්තා කරනවා, ඊට පස්සේ ඒවා ඩිසැලිනේෂන් කරනවා. කියන්නේ ගුණ ඉවත් කරගන්න ඕනේ. මතු ආරක්ෂාවට ස්ටෝර් කරන්න ඕනේ, ඩිස්ප්ලේ කරන්න ඕනේ, ඩොකියුමන්ටේෂන් කරන්න ඕනේ. මේ ටික තමයි සාමාන්‍යයෙන් අපි ක්‍රියාවේ යොදවන්නේ. ඒ වගේම පබ්ලිකේෂන්ස් අපි කරලා තියෙනවා අතසිකාක් මහත්තයාගෙන් ඉඳලා ඊට මෙහා සිද්ධ වෙච්ච දේවල් වල ටිකක් අඩුයි. මේ අන්ඩෝට ආකියොලොජි මහ ජනතාවට සහ ශිෂ්‍යයින්ට කියවන කෙනෙකුට ඕන කෙනෙකුට දැක ගන්න, කියවන්න, බලන්න සහ ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන එක මේ කරනවා. ඒතර පබ්ලික් ක්ලියරන්ස් වගේ අපි යටට මියුසියම් දෙකක් හදලා තියෙනවා. ගාල්ලේ වැටේ මියුසියම් එක කෞතුකාගාරයකින් දෙන්න තියෙන සියලුම දේවල් ඒ සේවාව ලබා දීම, දැනුම, අධ්‍යාපනය, විනෝදය, ආස්වාදය, අභිමානය ඒ කෞතුකාගාරයකින් ලබා දීමට තිරුකුණාමලේ තියෙනවා මේ වගේ පරණ බිල්ඩින් එකක් රිපෙයාර් කරලා එල්ල අරගෙන ඒක නාවික පුරා විද්‍යා ඉතිහාස කෞතුකාගාරයකින් පරිවර්තනය කරලා මහ ජනතාවට දීලා තිනවා බලන්න, යන්න, සහ අධ්‍යයනය කරන්න, ඉගෙන ගන්න. ඒ වගේම මේ මුහුදු පුරා විද්‍යාව අන්ඩෝට ආකියොලොජි එක මැනේජ් කරගන්න ෆිසිකල් ප්‍රොටෙක්ෂන් වගේම ලීගල් ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවා. අපේ 1940 1998 ඇක්ට් එකකින් මේවා සම්පූර්ණ නීතිමය වශයෙන් ආරක්ෂා වෙලා තියෙනවා. ඒ වගේම ගෝල් හෙරිටේජ් ෆවුන්ඩේෂන් 1994 කින් ආරක්ෂා වෙලා තියෙනවා. CCV ඇක්ට් එකෙන් CCF ඇක්ට් එකෙන් ආරක්ෂා වෙලා තියෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය ඇක්ට් එකෙන් කල්චරල් ප්‍රොපර්ටි ඇක්ට් එකෙන් පෝස්ටල් කන්සර්වේෂන් ඇක්ට් එකෙන් ටූරිස්ට් බෝඩ් ඇක්ට් එකෙන් නැෂනල් එන්වයරන්මන්ට් ඇක්ට් එකෙන් මේ තියෙන ලෙජිස්ලේෂන් වලින් මේ වගේ අපේ තියෙන පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා වෙලා තියෙනවා ෆිසිකල් ප්‍රොටෙක්ෂන් එකට වැඩිය වගේම ලීගල් ප්‍රොටෙක්ෂන් එකෙන්. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් එහෙම යුනෙස්කෝ කන්වෙන්ෂන් එක රැටිෆයි කරලා තුනත් එතනින් ඒ තියෙන ගයිඩ්ලයින් වලට තමයි අපි වැඩ කරන්නේ. සහ ඒ වගේම ICROM ICUJ UNCLOS 3 කියන ජාත්‍යන්තර නීති සම්මුතින් වලින් අපේ රටේ තියෙන පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා වෙලා තියෙනවා. එහෙමනම් බොහොම ස්තුතියි. තාමත්ම කෙටි කාලයක් තුළ තමයි මේ විශාල මේ විෂය සම්බන්ධව සාකච්ඡා කරන්නලා තියෙන්නේ. ප්‍රශ්න මොන හරි අහන්න. එවෙන්ම ස්තුතියි දේශකතුමනි. ඉතා හරවත් දේශනයක් අප සියලු දෙනාට ශ්‍රවණය කරන්න සැලැස්සුවට. ඉතින් අද දිනේ දේශනය තේමා වුණේ ශ්‍රී ලංකාවේ ජලාශිත පුරාවිද්‍යාව හා සංස්කෘතික උරුම කළමනාකරණය කියන මාතෘකාව. නැවත වතාවක් ඔබතුමන්ගේ දේශනයට සහ දේශනය පැවැත්වුවට ස්තුතිවන්ත වෙමි. දේශනයට සම්බන්ධ වන ඔබ සියලු දෙනාට අවස්ථාව ලැබෙනවා ඔබට අද දිනේ දේශනය සම්බන්ධව පවතින ගැටලු එසේ නැත්නම් යෝජනා ඉදිරිපත් කිරීමට ඒ සඳහා ඔබට හැකියාව ලැබෙනවා මයික්‍රොෆෝන් එක භාවිතා කරගෙන හෝ chat box එකට ඔබගේ ප්‍රශ්නය යොමු කිරීමට. එසේත් නැත්නම් ඔබට raise hand option එක තියෙනවා භාවිතා කරන්නට ඔබගේ අදහස් යෝජනා ඉදිරිපත් කිරීමට. මහින්ද කරුණාරත්න මහත්මයා ඔබට අවස්ථාව තිබෙනවා
සාකච්ඡාවට සම්බන්ධ වෙන්නට අයිබෝවන් පාලිත විරසිංහ මහත්මයා මාව ඇහෙනවද? ඔබතුමාට මාව ඇහෙනවද? ඔව් ඇහෙනවා. හරි. පාලිත මහත්මයා බොහොම රසවත් දේශනයක්. බොහොම ස්තුතියි. ඇත්තටම ලංකාවේ තියෙන පුරාවිද්‍යා අනපනත් වලින් අපේ මුහුදු පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා වීමට යම් පිටුවහලක් සපයනවා නේද? ඉතින් අපි දන්නවා 1998 අංක 24 ආඥා පනත යටතේත් අර විල කියන එක සහ මුහුද කියන වචනේ සම්බන්ධලා ආරක්ෂාව සැපවෙනවා. නමුත් අපිට ඒ වගේ අනපනත් අපිට ප්‍රමාණාත්මකයිද කියලා සමහරවිට අපිට හිතෙන අවස්ථා එනවා නේද? සමහර වෙලාවට අපිට ඒ කියන්නේ අපි සමහර සයිට්ස් එක මම හිතන්නේ එකක්වත් අපි ගැසට් කරලා නෑ නේද? අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ. එතකොට අපිට අර තියෙන ආරක්ෂාව ඇතිද කියලා වෙලාවකට අපිට හිතෙන අවස්ථා එනවා නේද? ඒ ගැන මම ඔබතුමාගේ අදහස මොකක්ද කියලා දැනගන්න කැමතියි. අපි මීට කලින් මේක ගැසට් කරන්න අපි බැලුවා සයිට් කීපයක් මේව කරලා. ඊට පස්සේ දැන් ගැසට් කරාට පස්සේ ගැසට් කරපු එකට පමණක් ආරක්ෂාව තියෙනවා. ගැසට් නොකරපු වගේ ආරක්ෂාවක් නැති වෙනවා නිසා ඒක පොඩ්ඩක් ඩිලේ වුණා. නමුත් අපේ පනතේ තියෙනවා ගඟක, විලක, ඇලක, දොලක, මුහුදක තියෙන අපේ සීමාව තුළ තියෙන කිසිම සංස්කෘතික සුන්බුන් සැල්වේජ් කරන්න අයින් කරන්න ප්‍රාවිද්‍යා නීතිය යටතේ තහනම් මුල්කෙන්න තියෙනවා. ඒක ප්‍රමාණවත් කිව්වා. මොකද අරක කරාට පස්සේ මේක ගැසට් කරලා නැහැ. දැන් ගොඩබිමක් තියෙනවනේ ප්‍රශ්නේ. අන්න හරි. ඔබතුමාට ඒක හොඳටම තේරෙනවා. ඔව් ඔව්. ඒකවල 2011 මේ කවුද මේ අන්තර් අමාත්‍යාංශ කමිටුවෙන් තීරණයක් ගත්තා. ඇල්වේජ් කරන්න දෙන්නේ නැහැ කිසිම සිප් එකක්. අවුරුදු 30ක් පරාපරයට මෙහා අවුරුදු 90ක් පරණ එකත් අර අවුරුදු දෙකක පරතරය නිසා අයින් කරගන්න පුළුවන්. net approval එකක් දුන්නා කිසිම එකක් සැල්වේජ් කරන්න එපා කියලා. ඒකට නාරායතනෙන් අපිට ලොකු සහයෝගයක් දුන්නා. පරිසර අමාත්‍යාංශයෙන් සහයෝගයක් දුන්නා. මොකද ඒ වගේ අර මාළුව දෙනවා IP මේ මොකද මේ ටුවරිස්ට් එකෙන් සපෝට් එකක් දුන්නා. ඒවා අයින් කරන්න. අයින් කරොත් එහෙම මේ වගේ තියෙන පරිසරය වෙනස් වෙනවා. මේවා අපිට ටුවරිසම් වලට යොදා ගන්න පුළුවන්. මේක ආදායම් උපදවන මාර්ගයක්. මේවා යකඩ වලට කපලා ඉක්කම විතරයි. නිසා මේවා දෙන්න එපයි කියලා කිව්වා. ඊට පස්සේ අපි ඉස්සතනම් කරගෙන අපි ඉල්ලීම් කරපුවා එකක්වත් අපි දුන්නේ නැහැ. ඒකත් තියෙනවා. දැන් ඔය කොච්චර මොන දේ කරත් පුරාවිද්‍යාව නිසා රටේ සංවර්ධනයට බාධා කිරීමක්, රටේ සංවර්ධනය නිසා පුරාවිද්‍යාව විනාශ කිරීමක් නෙමෙයි යුගයේ දරන්තම අභියෝගාත්මක කාර්යභාරය. නම් කිසි අවස්ථාවක් වුණොත් අපිට සිද්ධ වෙනවා එතෙන්ට ඉන්වෝල්ව් වෙන්න. ඒ කියන්නේ අයින් කරන්න වුණොත් අපිට අයින් කරන්න මොකක් හරි ක්‍රමවේදයක් යොදා ගන්න වෙනවා. ඒක තනි තීරණයක් කරන එක නෙමෙයි. ඒ වගේ දේවල් එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. දැන් කොළඹ වරායේ පෝට් සිටි එක හදනකොට එතන අර ගවර්නස් පාත් එකේ තිබ්බ ගවර්නස් පාත් එක අපි රෙකෝඩ් කරලා C කැටගරියට දාලා ඒක වැලිය වලින් වැහුණා. දාලා ඒක අර ඩච් පීරියඩ් එකේ හිටපු ගවර්නර් කෙනෙක් නාන්න හදාගත්ත බාත් එකක්. ඔව්. මේකක් තියෙන්නේ අර වේව්ස් වලින් වතුර ආවට මේ සැල්ලෙන් වතුර ඇවිල්ලා පිරීලා ඊට පස්සේ ඒක ජෙනරේටර්ලා යන කාලෙකදී. නමුත් වහන්න දැන් උදාහරණයක් ගත්තොත් යාන්ඩෝයට පුරාවිද්‍යා ස්ථාන 100 ගණනක් යට වෙනවා. දැන් මේ දවස්වල තන්තිරි මලේ පහළ ජල මන්ත්‍රී ජලාශයටත් තමයි වගේ 20 ගණනක් යට වෙනවා. ඉතින් ඒවට අපේ දැන් අපි ඉන්නේ මේක විනාශ කරන්න මේව කරන්නේ නෙමෙයිනේ. නමුත් දැන් අපි මේ ක්ෂේත්‍රයේ ඉන්නේ ගත්තු සහ මේ සම්බන්ධව විශේෂඥයෝ ඉන්නේ රටේ සංවර්ධනයටත් මේවා නිසා සංවර්ධනය බාල කිරීම සහ මේ නතර කිරීම නෙමෙයි. ඒවට අපි විසින් යම් කිසි උදාහරණයක් සහ නැත්නම් පූර්වාදර්ශයක් සහ අපි රැකගත යුතු කරලා යුතු හොඳම මාර්ගය අපි හොයා ගන්න ඕනේ. හසාඩ් මිටිගේට් කරනවා. අපිට මේ ෆොරින් ට්‍රේනින්ග්ස් වලදී මේ වගේ දේවල් ගන්නවා. මේ වගේ දේවල් කරන්නේ කොහොමද? ලෝකෙ කොහෙද කරලා තියෙන්නේ? මේ වගේ දේවල් අපි අධ්‍යයනය කරලා ඉතින් ඒ අවස්ථාවක් ආවොත් අපි ඒ තැන් වලට ඉන්වෝල්ව් වෙන්න ඕනේ මේ හැමෝම. තනි මේ ආයතනයක් හැටියට නෙමෙයි.
දැන් අපි ළඟ තියෙන නීති රීති දැනට ප්‍රමාණවත්. දැන් මීට වැඩි නීති රීති හැදුවත් මම එකයි කියන්නේ මීට වැඩි නීති රීති අපි හැදුවයි කියලා. ඒකට දැන් රටේ සංවර්ධන කාර්යයක් කරනකොට අපි ඉතින් එතෙන්ට යම් කිසි ප්‍රමාණයකට අනුගත වෙන්න වෙනවා. ඒක කරනවා නෙමෙයි විනාශ කරනවත් නෙමෙයි. අපි ඉතින් ඒ ස්ථානේ රැක ගන්න ගත යුතු හොඳම එක. හොඳම ඔප්ෂන් එක. අපි තීරණයක් නෙමෙයි. සමිතුවකින් කණ්ඩායමකින් විශේෂඥ පිරිසකින් ගන්න ලද තීරණයක්. මේ නීති රීති වල දැනට ප්‍රමාණවත්. ඉරේදී නම් කිසි මොන හරි දෙයක් ආවත් තමයි මේ දැන් කොන්වෙන්ෂන් එකක් තාම රැටිෆයි කරලා නැහැ. මොකද අපේ තියෙනවානේ ජියෝපොලිටිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක්. මේ ඒ නිසා දැන් ඉන්දියාව රැටිෆයි කරලා නැහැ කොන්වෙන්ෂන් එක. අපිලුත් එක වතාවක් කොන්වෙන්ෂන් කරන එක අපි අයි තව මොකද්ද මේ තව ප්‍රඥප්තියක් යටතට යන්නේ කියන කාරණාවල් හරිනේ කාලවල ආවා. ඒවා දශකයෙන් දශකයට වෙනස් වෙනවා. දැන් 90 දශකයේ තිබිච්ච තත්ත්වෙ නෙමෙයි දැන් තියෙන්නේ. ඔව්. අපි පුදුම ගමනක් ඇවිල්ලා තියෙනවා අපේ රටේ ඉන්න තරුණ පුරා විද්‍යාඥයෝ මේ විශේෂ ක්ෂේත්‍රය තුල. බුදුම කණ්ඩායමේ හැටියට අපි හිටියා. දැන් අපි ස්ථාය වෙලා දැන් ප්‍රතිකරන්න මේ ඊට පස්සේ කණ්ඩායමක් ආවා. ඊට පස්සේ තවත් කණ්ඩායමක් මේකට ඇවිල්ලා විශාල මුහුදු පුරා විද්‍යාඥ කණ්ඩායමක් අපේ රටේ ඉන්නවා. ඒ අපි අයන්නෙන් පටන් ගත්තා නේද? මේ භූමිය රැක ගන්න තමයි අපි කොහොම මේ හැම එකම උදාගෙන තියෙන්නේ. ඒක ප්‍රමාණවත් තව ඔව් සර්. හොඳයි. ගොඩක් ස්තුතියි පාලිතවිරසිංහ මහත්මයා. ඊටාම රසවත් දේශනයක්. ඒ වගේම රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව උරුම කළමනාර කරන අධ්‍යනාංශයට හැමෝටම අපි ස්තුතිවන්ත කරනවා මේ අවස්ථාවේදී මේ වගේ දේශන අපිට ලබා දෙනවට මේ ආකාරයෙන්. බොහොම ස්තුතියි. බෙහෙවින්ම ස්තුතියි. ඊළඟට අවස්ථාව ලැබෙනවා සුනිල් මහත්මයාට අදහස් ඉදිරිපත් කිරීමට. පාලිත් මහත්මයා බොහොම ස්තුතියි. මේ මට ඔබතුමාගේ අර ස්ලයිඩ්ස් දෙකක් හෝ තුනක් තිබුණා අර ගාල්ලේ මේ ඩයිවිං වලින් හොයාගත්තු දේවල්. මම හිතන්නේ දැනට මේකට ස්ලයිඩ්ස් කීපයකට ඉස්සරහින් ඒක පොඩ්ඩක් දාන්න පුළුවන්ද? මේවද? නෑ තව ඉස්සරහා අර ඒකටත් ඉස්සරහා නැව් වලින් ගත්ත ඒවා. මේවා මේ ලිස්ට් එකක් තිබ්බ මහත්මයා. ඒවානේ. මේවා නෑ තව ඉස්සරහා. ඒවා. නෑ අර ලිස්ට් එකක් තිබ්බ මෙන්න මේවා ගත්තා කියලා. අන්න ඒ ටික මට ඕනේ. ලිස්ට් එක. නෑ මේක. ඕකට ඉස්සෙල් එක. ඕකට ඉස්සෙල් එක. තව එකක් ඉස්සර නෑ. එහෙනම් මේක චුට්ටක් අවශ්‍යයි මට. ඔව් ඒක පොඩ්ඩක් අවශ්‍යයි. මොකද මම සංචාරක ව්‍යාපාරිනේ අපිට දැනගන්න ඕනේ මොනවාද මේ හොයාගත්තේ කියලා ගාල්ලේ. මේක තියෙන්නේ ග්‍රේඩ් බාසස් වල. ග්‍රේඩ් බාසස් වල සංචාරක ව්‍යාපාරයට ඇත්තටම අතිදෙන් දුෂ්කරයි. දුෂ්කරයි කියන්නේ හේතුව මොකද? එතන සී කන්ඩිෂන් එක කාම් වෙන්නේ අප්‍රියල් 8 9 10 දින කීපයකට විතරයි. එක්කඩුවෙන් කට්ටිය මෙතෙන්ට එකගෙන යන්නේ මේ දින ටිකම හරියට ටාගට් කරලා ඉවරයි. දැන් අතසික් ලාක් මහත්තයා රමුතුදු හැදුවේ මෙතනනේ. රමුතුදු ඉංග්‍රීසි හැදුවේ මෙතන. මේ එතන තියෙන මේ ඇන්කර් සහ කාලසෝක තමයි තියෙන්නේ. එතන ටිකක් දුෂ්කරයි මොකද එතන රප්සි එකක් තියෙනවා. මේ එතනින් හම්බෙච්ච කොයින්ස්. මේවා ගාල්ලේ මැරිටයිම් මියුසියම් එකේ තියෙනවා. අරාබි සුරත් කොයින්ස් කියලා මේවා බලන්න ඒක net එකේ චෙක් කරලා බලන්න තියෙන්නේ කියලා. මේ එතනින් හම්බෙච්ච ඒවා තමයි මේ තියෙන්නේ. මේ ආතසික් ලාක් මහත්තයා මේ එයා 1960 ගණන් වලනේ පළවෙනි ඩයිව් එක කරේ. එතකොට එයා මේ හම්බෙච්ච කොයින්ස් ඔක්ෂන් කරලා විකුණන කියලා කතාවක් තියෙන. ඒක ඇත්තද? කතාවක් තියෙනවා. කතාවක් නෙමෙයි ඒක ඇත්ත. එයා ඉන්දිසි දාලා විකුණලා තියෙනවා. ඒ කාලේ තිබිච්ච නීති රීති සහ ඒ කාලේ තිබිච්ච සමාජ වාතාවරණය අතුරුම පදනම් කරගෙන. දැන් අද එහෙම එකක් අද වෙන්නේ නැහැ. අද කොහොමද එහෙම දෙයක්. 1963 පිච්ච දෙයක් නේ. එතකොට එතන මොකක් හරි දෙයක් වෙන්නත් එපයි. නේද? ඔව්. ඒක ඒ කාලේ තිබිච්ච සමාජ ආර්ථික දේශපාලන සහ වෙනත් සාධක පදනම් කරගෙන. හරි පාලිත මහත්මයා බොහොම ස්තුතියි. මට ඊළඟ ස්ලයිඩ් එක විතරක් තව පොඩ්ඩක් දාන්න එච්චරයි. ඉස්සරහට අර ලිස්ට් එකක් වගේ තිබ්බේ.
අන්නේ ඒක. මේක අපි මේ ගාල්ලේ මේ තැන්වල මේ හොයාගත්ත ටික මේ ටික තමයි තියෙන්නේ. ඒ කියන්නේ අවස්ථා එක. ඊ කියන්නේ එහා පැත්තෙන් තියෙන තව හොඳනාගත්ත නැති ලීනමක් තියෙනවා. මේ මාළු මාකට් එක ගාව තමයි මේ ටික තියෙන්නේ. එතෙන්ද මාළු මාකට් එක ගාලා මීටර් 100ක් ඇති. මේ සයිට් ඒ කියන්නේ පට්ටි අලුම් කියලා තව එකක් තියෙනවා. මේ ජැටි තියෙන නායක හමුදාව. මේ තැන්වල තමයි මේ ටික හම්බෙලා තියෙන්නේ. හරි. මේකේ BS කියනවා මේවා යකඩ නැව. ඒවා ඔය බුතාන පීරියඩ් එකේ අවසාන කාලය. හරි මේ මගේ අවසාන ප්‍රශ්නේ පාලිත් මහත්මයා අනිත් කට්ටියට අවස්ථාවක් දෙන්න මේ ගාල්ලාවට නැව් කීයක් ෂිෆ්රෙක්ස් කීයක් වගේ තියනවද? අපි මේකටද? ඔව් ගාල්ලාවට සාමාන්‍යයෙන් මට දැන් අපේ තියෙන මලබා තියෙනවා. ඔය එකක් තියෙනවා. දැන් ඔය ගාල්ලේ මුදු ප්‍රායෝගිකයෙන් ඒගොල්ලෝ ෂිප්‍රෙක් වලට මේ ටුවරිස්ට් අරගෙන යනවා. දැන් ඊයේ ආරම්භ කරා. ඉන්න කණ්ඩායම. ඒකේ තියෙන මධ්‍යස්ථ අරමුදේ ඉන්න මේ බලධාරීන් විසින් මලබා තියෙනවා. ආයි තව එකක් තියෙනවා මට දැන් ඔළුවට එන්නේ නැහැ. මේකේ සඳහන් කරලා තියෙන සයිට්ස් එක ඔක්කොම නේද? මේ තියෙන්නේ ගාලු බේකෙන්. ගාලු බේකෙන් පිට ඒව නැහැ. හරි. තියෙන්නේ මලබා තමයි ටිකක් පරණ එකකට තියෙන්නේ. රැංගුන් අනිත් එක. SS රැංගුන් නේද? රැංගුන් එකේ එහා පැත්තේ තියෙනවා. ඔය දෙක තමයි ටිකක් පරණ දෙයකට තියෙන්නේ. ඒවත් තමයි ඩයි කියන්නේ. කොන්ච්, ගර්ල් ඔෆ් සාබරි, වික්ටරි ඒවා තියෙන්නේ හික්කඩුව අරාලිය ඒරියා. ඒවා දැනටමත් ෆන්ක්ෂන් වෙනවා. මේ පැත්තේ ඉන්න මිනිස්සු වුණින් ආරක්ෂා කරගෙන තියෙනවා. ඉන්න දීවරයෝ සහ ඉන්න ජනතාව ඒ වගේ කිසිම දෙයක් දැන් කරලා ඉවර කරලා දැනට මේ ඔය ඩයිවිං වලට ටුරිසම් වලට දාගෙන තියෙනවා. ඒකට වැඩි දියුණු කරන්න තමයි තියෙන්නේ. අනිත් ඒවා මේ කැනන්ස්, සෙරමික් වගේ දේවල් ඒවා තාම මේවා පරිස්සමෙන් කරලා නැහැ. මේවා අතරම දැක්කම ඉවතන ඩීප් තියෙනවා. එකක් එක්ස්කැවේෂන් කරලා මොනවද ඒ තියෙන ස්ට්‍රක්චර් එක මොනවද තියෙන්නේ කොහොමද ඒවා මොකක්ද විසිරලා තියෙන්නේ කියන ඒවා හොයාගන්න ඕනේ. මේක 1991 අපි 91 92 කාලෙ තුලදී මේ ගාල්වරය පුරුදු කිරීමේ පදනම සහ අතුරු ට්‍රේනින් කිරීමේ මූලික පරමාර්ථය මත මුහුදු පුරා විද්‍යා ඒකකයක් ලංකාවේ ස්ථාපනය කිරීමේ කියන පරමාර්ථ මත ආරම්භ කරපු ගවේෂණින් හොයාගත්ත දේවල්. හරි පාලිත් මහත්මයා බොහොම ස්තුතියි. ඔව් මේ අවස්ථාව ලැබෙනවා ආචාර්ය නුවන් අබේවර්ධනයන්ට අදහස් දැක්වීමට. පාල්තිලි සිංහ මහත්තයා බොහොම ස්තුතියි. අත් වශයෙන්ම ඉතාම හරවත් දේශනයක් ඉදිරිපත් කළා. මට තියෙන ප්‍රශ්නේ මම දැක්කා බොක්ස් එකෙත් මීට සමාන ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තිනවා. අපි දන්නවා අපේ ඉන්ලෑන්ඩ් වෝටර්ස් අභ්‍යන්තර වශයෙන් තියෙන විශාල 10000කට අධික වැව් ප්‍රමාණයක් තියෙනවා විශේෂයෙන්ම මේ උතුරුමැද පළාත ආශ්‍රිතව. ඒ ආශ්‍රිතව ඉතා විශාල ඓතිහාසික වටිනාකමක් තියෙන තොරතුරු රැඳී තියෙන්න පුළුවන්. මේ වෙන විට ඒ වගේ අභ්‍යන්තර ජලාශ ආශ්‍රිත මොනවා හරි අධ්‍යයන සිදු කරලා තියෙනවද? ඒ වගේම ඒ සඳහා තියෙන පොසිබිලිටි එක මොකක්ද? ඒ ආශ්‍රිතව තියෙන රිසර්ච් සඳහා කියලා අහන්න කැමතියි. බොහොම ස්තුතියි. හොඳ ප්‍රශ්නයක්. අපි ඇත්තම කියනවා නම් දැන් මේ වෙනකොට මේ මුහුද ආශ්‍රිත තියෙන තැන් තමයි තවමත් හොයාගන්නේ. දැන් ඔය අපේ මේ මුහුදු පුරාවිද්‍යා එකේ මේ ගාල්ලේ මේ CCF එකේ ඒගොල්ලෝ ලංකාවේ වටේ තියෙන ඒවා තමයි දැනටමත් හොයාගෙන වාර්තා කරගෙන යන්නේ. අභ්‍යන්තර ජලාශ වලට තාම අපි ආවේ නැහැ. ඒ වගේ තියෙන රෙකෝඩින් අපි ළඟ තියෙනවා. තියෙනවා කියන්නේ අපිව හොයන්න ඕන. කියවන්න ඕන. දැන් පොළොන්නරුවට කාලිංග හරහා යාත්‍රාවයි කියන කතාව ඉතිහාසයේ තියෙනවා. ඉතින් මෙතනින් එහාට යන්න මෙතනින් දැන් මහා කන්දරාව ගත්තොත් මහා කන්දරාව මේ මැද කොටස. මූරාවේ මැද කොටස. මේ වැව් හදන්න කලින් මේවා ජනාවාස තිබ්බයි කියලා කියන්න පුළුවන්. තිබ්බා කියලා කියන්න පුළුවන්. නමුත් සැකයක් කියන්න පුළුවන්. උපකල්පනයක් කරන්න පුළුවන්. ඒ උපකල්පනයේ මත ඒවා කෝඩින් කරලා ඒ වගේ සාම්පල් අරගෙන වළංකතු වලදී මොනවා හරි තියෙන දේවල් ගත්තොත් එහෙනම් අපිට තව මේක පුළුල් කරන්න පුළුවන් මේ පරීක්ෂණයක්. දැනට අපි ඒවා කරලා නැහැ. ඉදිරියේදී කරන්න පුළුවන්. දැන් ආකරදාගාව එකපාරටම මෙච්චර විශාල උනේ නෑනේ. ඒක රජවරු ගණන් කාලයක් තිස්සේ දිනු කරලා තමයි දැන් අද ওই තත්ත්වෙ තියෙන්නේ. ඔය ඒරියා එකේ යට වෙච්ච එක දැන් අද යාන්නුවට දැන් පුරාවිද්‍යා ස්ථාන 100කට ආසන්න ප්‍රමාණයක් යට වුණා. මෙතන දැන් තන්ත්‍රිමලේ 26ක් යට වෙනවා. ඒක අදපුවාම. එතකොට මේසා විශාල සංස්කෘතියක් උදාහරණය වෙච්ච සංස්කෘතිය ප්‍රසාරණය වෙච්ච අතරට
මේ තියෙන වැව් මැද තියෙන්න ඕන යට වෙච්ච ජනාවාස. මේ වැවක් මුලින්ම සම්පූර්ණයෙන්ම හිඳිලා ගිය එකක් නෑනේ අදටත්. ඒවා කාලෙ භාගයක් වෙනකොට පිරෙනවා. ඒවා අපිට පරීක්ෂා කරන්න පුළුවන්. හැබැයි ක්‍රමවේදයක් තියෙනවා අපිට ක්ලෝරින් කරලා සාම්පල් අරගෙන තැන් තැන් වලින් ක්ලෝරින් කරලා සාම්පල් අරගෙන ඒ වගේ තියෙන දත්ත ඇනලයිස් කරලා ඒවා විශ්ලේෂණය කරලා අපිට මොකක්ද පැතිරලා තියෙන්නේ කියලා අපිට හොයාගන්න පුළුවන්කම තියෙනවා. තාම අපි ගිහිල්ලා නැහැ. ඉදිරි පරපුරට තමයි කරන්න වෙන්නේ. හරි බොහොම ස්තුතියි. ඔව් chat box එක තුලත් අගස්ත්‍ය කලාංශුර මැතිතුමා විසින් මේ වගේම ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. මම හිතනවා ඒ ප්‍රශ්නයට දැන් පිළිතුර පාලිත විරසිංහස ලබා දුන්නයි කියලා. එතනත් සහන්නේ ලංකාවේ ගොඩබිම තුල ඇති ජලය යට පුරාවිද්‍යා කටයුතු සිදු වී තිබෙනවාද කියන එක. මම හිතනවා දැන් ඒකට උත්තරයක් ලබා දුන්නා කියලා. ඒක තව එකක් තියෙනවා. දැන් ඒකටම තියෙනවා කියනවා නම් දැන් අපේ තියෙනවා මේ සාම්ප්‍රදායික ඔලුපාරු වල තියෙන varieties විවිධතාවය. ඒ වගේ විනීතාරණ මහාචාර්යතුමාගේ දෙවන ආචාර්ය උපාධිය ද ඔරු and the පාරු. මේ වටේ තියෙන ඔරු සහ පාරු. දැන් මේවෙන් ගත්තොත් එහෙම දැන් ඒවා සමහර ලබාවට ගිහිල්ලා දැන් කට්ටුමාරන් කියන එක අදටත් භාවිතා කරනවා අනාදිමත් කාලයක ඉඳලා යාත්‍රී ප්‍රදේශ. මේවා අපේ සංස්කෘතික අණ්ඩවට ආපියලු ජලාශිත පුරාවිද්‍යාවට අයිති ජලෙත් එක්ක තියෙනවානේ වගේ කොටස්. ඒ වගේ දේවල් පවා තියෙනවා දැනට උනත්. පොදුම තියෙන දේවල් උනත් දැන් බලවත් එම මේ උරුවක් ගත්තොත් එම අපි මනසාරේ දන්නවා අපි ඒ කාලේ මතකනේ අපි අර තියෙනවානේ මේකට උරුවක් මයින් විදිය බටර්ෆ්ලයි වෝටර් ලයින් එක ඒ වගේ තියෙන ක්‍රමවේද ඒවා ගන්නාම මේකේ තියෙන ඩෙන්සිටි එක කැපැසිටි එක වොලියුම් එක ඒවා හොයා ගන්න පුළුවන් ෆෝමුලාස් තියෙනවා ෆිසික්ස් ඉතින් ඒවා දැනටමත් තියෙනවා අපි අතර මේ ගොඩබිම තියෙන දැන් මැරිටයිම් මියුසියම් එකේ කොහෙද මෙහි යාපනයේ තිබුණා වලේ ඒක තියෙනවා ඔරු වර්ග ඔරුවක් ගෙනාම අපි තනි ලීයෙන් හදාගන්නවා මේ මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරයේ තියෙනවා කීපයක් මැරිටයිම් මියුසියම් එකේ තියෙනවා ඔරු කීපයක් ඔයගේ තියෙනවා අති විශාල දත්ත සංඛ්‍යාවක් රිසර්ච් කරන්න පරිස්සම් වෙනවා ඒවා අපි ඉන්න ශිෂ්‍යයෝ යොමු කරවලා හරි නැත්නම් කවුරු හරි මේකට ආසාවක් වෙන්නත් ඕන. තව විශාල සාහිත්‍ය ප්‍රමාණයක් කියවන්න ඕන. ඌවම් තමයි මේ මොනවද පරීක්ෂණ මොනවද මාර්ග කියනවා උදාහරණේ වෙලා එන්නේ එළියට එන්නේ. ඒකට ඒ වගේ එහෙම කරන්න දේවල් තියෙනවා. දැන් රින්ගින් සිස්ටම්, නැටිකල් ආකියොලොජි කියන වගේ රින්ගින් සිස්ටම් කියනවා අපිට ඉගෙන ගන්න මෙහෙ නම් හිතන්නේ ලංකාවේ කවුරුත් ඇති කියලා අපිට පෞද්ගලික කාලේ එක්කෙනෙක් පිටරකින් ඇවිල්ලා ඕලන්දෙන් එක්කෙනෙක් ඇවිල්ලා කරා. දැන් නම් ඉතින් ඔය ඉන්ටර්නෙට් වල අරම වගේ තියෙනවා. ඒක අති විශාල රුවල් හදර්පයක රුවල් වලින් හුලං හමන දිශාවට යන හැටි හුලං හමන දිශාවට නෙමෙයි හුලං ප්‍රතිවිරුද්ධ දිශාවට නේ කියන්නේ හුලං හමන ප්‍රතිවිරුද්ධ දිශාවට යන විදිය හුලං පැත්තටනේ යන්නේ ඒ වගේ ඒ තියෙන බලය එතන රුවල තුලම ගොනු කරලා ඒක කරකවලා ඒ පැත්තටම යන්න හදන මේ රුවල් වලින්ම කරන මේ සිස්ටම් එකක් තියෙනවා රින්ගින් සිස්ටම් මේ බලන්න ඒ වගේ මේ පරීක්ෂණ ගණනාවක් තියෙනවා. මම හිතන්නේ පරම්පරා ගණනාවකට කරන්න පුළුවන් දේවල් මේ විෂය තුල තියෙනවා මේ අනුශය තුල. ඒක අපේ අන්ඩර්වුඩ් ආකියොලොජි හෙරිටේජ් එකේ. ඔව්. ගොඩබිම තුලත් ඒ වගේ අප්‍රමාණ තැන් තියෙනවා බලන්න. ඔව් බෙහෙවින්ම ස්තුතියි සර්. මහාචාර්ය චන්දන විතානාච්චි තුමන් chat box එකට ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා කුරුණෑගල වැව තුලින් විශාල ඔරුවක් හමු වුණා නේද කියන එක. ඔව්. ඒක මොකක්ද කියන එක දැන් මෙහෙමයි. වැව්වල ගංගාවල ඔරු භාවිතා කරලා තියෙනවා අනාදිමත් කාලයක ඉඳලා අපේ රටේ ජනතාව. දීවරු ඒ සම්බන්ධව කටයුතු කරපු. පාරු කවි දෙන්නේ පාරු වලින් බඩු ගෙනිල්ල ට්‍රාන්ස්පෝර්ට් කරලා තියෙන්නේ. ඒ වගේම අත්තනගල්ල පාරුව. දැන් ඒක පුරාවිද්‍යා මේ ජාතික කෞතුකාගාරයේ ඩිස්ප්ලේ කරන්න දැන් වැඩ කටයුතු කරගෙන යනවා. කුරුණෑගල ඔරුව කුරුණෑගල පුරාවිද්‍යා කාර්යාලයට ඒක අරගෙන ඉල්ල තිබුණා. ඉතින් එහාට වෙච්ච දේ සම්බන්ධව මට යමක් ප්‍රකාශ කරන්න බෑ. අනිත් එක මේවා දැන් ඒ තියෙන තැන් වලම මේ විදිහටම තියෙන්න අරින්න එක වඩාත්ම යෝග්‍යයි. මොකද මේවා ගොඩට ගන්නවා නම් සලස්මක් තියෙන්න ඕනේ. ප්‍රොජෙක්ට් ඩිසයින් එකක් තියෙන්න ඕනේ.
ඒවට අවශ්‍ය කරන මුදල් සහ ඒවා කරන්නේ කවුද කොහොමද මොකක්ද කරන්නේ කියන එක ඒ විෂන් and mission statement objectives ඔය තියෙන තුන නැතුව තුන හතර නැතුව මේවා දැන්ට අවුරුදු දහස් ගණනක් තිස්සේ මේ තැන්වලම තිබිලා තියෙන ඒවා මේ දවසෙන් දෙකකින් සතියෙන් දෙකකින් අපි ගොඩ අරගෙන පරිසරය වෙනස් වෙලා කරන්න සැලැස්මක් නැතුව මුදල් නැතුව ඒක කරගෙන ගත්ත ඒ හදිස්සියට ඒවා කරන්න යන්න හොඳ නැහැ. ඒවා සාම්ප්‍රදායික රුපාරු වල තිබිච්ච මිනිස්සු භාවිතා කරපු කාලාන්තරයක් තිස්සේ දැනුමින් අත්දැකීමෙන් මේ ජල මතු පිට පාවෙලා යන මේ දීකොටය පෙරලෙන්නේ නැතුව බර දාගෙන බර ප්‍රමාණය දැනගෙන භාවිතා කරපු දේ ඒවා අපිට ගණනය කරලා කොහොමද කරේ කියන එක දැනගන්න තියෙන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන දැනුම සහ මිල මුදල් එහෙම නැත්නම් දැන් ඒක ගොඩ ගත්තාට පස්සේ අපි කොතනද තියන්නේ මොකද්ද කරන්නේ කියන එක දැනෙන්න දේවල් සම්බන්ධව අපි මුලදිම තීරණය කරලා තියෙනවා. ඔබ හැවෙන්න ස්තුතියි සර්. නැවතත් ඔබ සියලු දෙනාට අවස්ථාව ලැබෙනවා ඔබගේ ගැටලු අදහස් ඇතනම් ඉදිරිපත් කිරීමට chat box මාර්ගයෙන් නැත්නම් raise hand option එක භාවිතයෙන් හෝ මයික්‍රොෆෝනයේ භාවිතයෙන් ඔබට ඇති ප්‍රශ්න යොමු කිරීමට හැකියාවක් ලැබෙනවා. ඒ අතර මම මතක් කරන්නම් අප මීට පෙර සිදු කළා වූ උරුමයක ආවර්ජන මාර්ගගත දේශන මාලාවේ සියලු දේශන ඔබලාට නැරඹීමේ හැකියාව තිබෙනවා අපගේ නිල Facebook පිටුව සහ YouTube channel එක ඔස්සේ. Department of Archaeology and Heritage Management RUSL කියන Facebook පිටුව ඔස්සේ ඒ වගේම Department of Archaeology and Heritage Management කියන YouTube channel එක ඔස්සේ අප මීට පෙර සිදු කළා වූ දේශන නැරඹීමේ හැකියාව ඔබ සියලු දෙනාටම ලැබෙනවා. නැවතත් අවස්ථාව ලැබෙනවා ඔබට ගැටලුවක් ඇතනම් හෝ අදහසක් ඇතනම් දේශනය සම්බන්ධව ඉදිරිපත් කිරීමට. මම මතක් කරන්නම් අපගේ මීළඟ දේශනය සම්බන්ධව අපගේ උරුමයක ආවර්ජන මාර්ගගත දේශන මාලාවේ 12 වන දේශනය පැවැත්වෙනවා දෙසැම්බර් 28 වන දින. එදින දේශනයේ මාතෘකාව බවට පත්වන්නේ යෝධවැව ප්‍රදේශයේ පැරණි ලෝහ වැඩ පිළිබඳ පුරාවිද්‍යාත්මක සාකච්ඡාවක්. එම දේශනය සමගින් අප සමග සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ටිකිරි බණ්ඩාර විජේපාල මැතිතුමා. එම දේශනයට ඔබ සියලු දෙනාටම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. අපිට වෙන වෙලා තියෙන දේශනය සඳහා වෙන වෙලා තියෙන කාල සීමාව මෙතකින් නිමා වෙනවා. නැවත වතාවක් අද දිනේ අප සමග දේශනය හා සම්බන්ධ වුණ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශයේ බාහිර කතිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරන පාලිත වීරසිංහ මැතිතුමාට නැවත වතාවක් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එසේනම් අපගේ මීළඟ දේශනය සමග දෙසැම්බර් 28 වන දින සම්බන්ධ වෙන ලෙස ආරාධනා කරමි. අද දින දේශනයේ කටයුතු මෙලෙස නිමා කරනවා. ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි. සුබ රාත්‍රිය. සුබ රාත්‍රිය.